හරි. අර කියපු ඔක්කොම අමතක වුණා. කවුරුවත් තාපු නැති කවුරු හරි ඉන්නවද? ඉන්නවද? ඉඳී දන්නේ නැහැ නේ. මම පොඩ්ඩක් අපව පොඩ්ඩක් අර මුල් එක කියන්නම්. හරි අපි මම පොඩ්ඩක් මේ කරපු එක පොඩ්ඩක් කියනවා අපව. ඉස්සෙල්ලා අපි කතා කරේ මේකේ පිටු අංක 3 වෙනි එකේ 10 වෙනි බහුවර්ණය. පිටු අංක 3 10 වෙනි බහුවර්ණය. 10 වෙනි බහුවර්ණය තියෙන්නේ සාමාන්‍යයෙන් මුදල් ලැබීම්, මුදල් ගෙවීම්, ගැනුම්, විකුණුම් ජර්නල් වලින් එන්න පුළුවන් බහුවර්ණයක්. දැන් අපි මේ ටික ගණන් ටික හැදුවනේ. ඒකෙන් එන්න පුළුවන් බහුවර්ණය තමයි මේ කතා කරන්නේ. එතකොට බලන්න 10 වෙනි එකේ තියෙන ආයතනයේ ගැනුම් ජර්නලයේ සටහන් කරනු ලබයිද. ඒ කියන උත්තරය ඕන තමයි අනිවාර්යයෙන්ම ගැනුම් ජර්නලයේ සටහන් වෙන තොග වෙන්නත් ඕන. ඒ කියන්නේ විකිණීමේ පරමාර්ථයෙන් කියන එක තොගය වෙන්නත් ඕන. අනිත් එක ණයට ගැනුම් කියලා තියෙන්නත් ඕන. ණයට ගැනුම්. ඔන්න ඔය දෙක තියෙන්න ඕන. තොගය වෙන්නත් ඕන, ණයට ගැනුම් කියන එකත් එන්න ඕන. අන්න එහෙම ගන්න පුළුවන් උත්තරයක් බලන්න 10 වෙනි එක. උත්තරේ ගන්න පුළුවන් එක 3 වෙනි එකනේ. විකිණීමේ පරමාර්ථය කියන්නේ තොගය තියෙනවා. අනිත් එක ණයට ගැනීමක් වෙන්න ඕන. ණයට ගැනුම්. අන්න ඔය උත්තර දෙකම තියෙන එක තමයි උත්තරේ 3 වෙනි එක. විකිණීමේ පරමාර්ථයෙන් තොගය වෙන්නත් ඕන, ණයට ගැනුම් වෙන්නත් ඕන. ඕකේ එන්න බෑ අනිවාර්යෙන් ගැනුම් ජර්නලයේ දාන්නේ. දේපල පිළිවෙත කරන මිලදී ගැනීමක් දාන්නෙත් නැහැ. අනිත් එක අත්පිට මිලදී ගැනීම කියන එකක් දාන්නේ නැහැ. තොග අනිවාර්යයෙන්ම ණයට මිලදී ගැනීම තමයි දාන්නේ. හරි. ඔන්න ඕක තමයි උතනින් කතා කරේ. ඊළඟට අපි යමු ඊළඟට ගන්න පිටු අංක 5 20 වෙනි බහුවර්ණය. පිටු අංක 5 20 වෙනි බහුවර්ණය. දැන් මේ ඉස්සෙල්ලා කතා කරේ මුදල් ලැබීම්, ගෙවීම් ජර්නල්, ගැනුම්, විකුණුම් ජර්නල් වලින් ආවොත් බහුවර්ණයක් වෙන්න පුළුවන්. එක අපි හුඟක් වෙලාවට කතා නොකරන එකක් තමයි කතා කරන්නේ නැති එකක් තමයි සුළු මුදල් ජර්නලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් ජර්නලය. මම මේ රෙකෝඩින් එකේ පොඩ්ඩක් කියනවා සුළු මුදල් ගෙවීම් ජර්නලය. දැන් මුදල් ලැබීම්, මුදල් ගෙවීම්, ගැනුම් ජර්නල් අපි හැදුවනේ. ඕකේ අනිවාර්යයෙන්ම ගාණක් හදන්නත් වෙනවා. බහුවර්ණ වලට ආවොත් අර 10 වෙනි බහුවර්ණය වගේ එකක් තමයි ආවොත් එන්නේ. ඊළඟ මේ සුළු මුදල් ගෙවීම් ජර්නලය කියන එකෙන් කවදාවත් විභාගේ ගාණක් හදන්න එන්නේ නැහැ. හැබැයි මේකෙන් එන්න පුළුවන් එකම එක බහුවර්ණය ඒක විතරමයි එන්න පුළුවන්. වෙන මොකොත් බහුවර්ණ නැහැ. මේක තමයි එන්න පුළුවන්. මේක පාස් පේපර් වල ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක තමයි අපි කතා කරන්න යන්නේ. ඒක ගන්න පිටු අංක 5 20 වෙනි බහුවර්ණය. පිටු අංක 5 20 වෙනි බහුවර්ණය. හරි. බලන්න ඒක. මෙන්න මේකේ තියෙනවා අපි සුළු මුදල් ආපහු මම අර කියපු ටික කිව්වොත් අපේ මුදල් පොත සාමාන්‍ය අපේ ප්‍රධාන මුදල් පොතක් තියෙන මුදල් පොතක් තියෙනවනේ. ඒකත් එක්කම අපේ වටිනාකමින් කුඩා ගෙවීම් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 500,000 වගේ කුඩා ගෙවීම්. ඔන්න ඔය වටිනාකමින් කුඩා ගෙවීම් සටහන් කරන එක තමයි සුළු මුදල් ගෙවීම් ජර්නලය කියන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් ගවන් ගාස්තු හැමදාම රුපියල් 500ක් දෙනවා. ඒ වගේ වටිනාකමින් කුඩා ගෙවීම් සටහන් කරන්න. මේ වටිනාකම කුඩා ගෙවීම් කියන එකත් ප්‍රධාන මුදල් පොතේ සටහන් කරොත් ඒක ප්‍රධාන මුදල් පොත සාමාන්‍ය ලක්ෂ 2 3 4 ගණන් දෙනවා. මේකත් එක්ක රුපියල් 500,000 දැම්මොත් ඒක පැහැදිලි නැති වෙන්න පුළුවන්. අනිත් දේ තමයි මේකක් තිබුණ නැති වුණොත් ඔය රුපියල් 500,000ක් කියන ඒවා ගෙවන ඒවා අපි සටහන් කරන්නේ නැහනේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ව්‍යාපාර ලොකු පාඩුවක් වෙනවා. 500,000 එකතු වෙලා අවසානයේ ලොකු විශාල මුදලක් වෙනවා. ඒ නිසා මේ වගේ කෙනෙක්ට අපි සුළු මුදල් බාරකරු කියලා වෙනම කෙනෙක් පත් කරනවා. එයාට දෙනවා වෙනම සුළු මුදල් පොත කියලා. සුළු මුදල් ගෙවින් ජර්නල් කියලා එකක් වෙනවා. ඒතකොට මේකේ තමයි වටිනාකමින් කුඩා ගෙවින් සියල්ලම සටහන් කරන්නේ. එනිසා මේ වටිනාකමින් කුඩා ගෙවීම් සටහන් කරන එකට තමයි සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා අපි කියන්නේ. හරි. මම මේකත් එක්ක කිව්වේ ඔය වටිනාකමින් කුඩා ගෙවීම් සටහන් කරන පුද්ගලයාට කියන සුළු මුදල් බාරකරුට ප්‍රධාන මුදල් බාරකරුට එයාට මාසිකට සැරයක් නිශ්චිත මුදලක් දෙන්නේ. අපි ඒකට කියන මොකද්ද? අග්‍රමය කියලා. අග්‍රමය කියලා කියන රුපියල් නිශ්චිත මුදලක් තමයි දෙන්නේ. ඊළඟට මේ හැම මාසෙම මෙයා වියදම් කරපු මුදලට සමාන මුදලක් තමයි නැවත දෙන්නේ. හිතන්න මෙයා 3500ක් වියදම් කරලා තියෙනවා. එතකොට අන්නේ වියදම් කර මුදලට සමාන මුදලක් ආපහු දෙනවා. ඒවට කියනවා ප්‍රතිපූර්ණය කිරීම. අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීම. ඒ කියන්නේ මේ මාසේ මුල දෙන ගාණම තමයි හැදෙන විදිහට තමයි ප්‍රතිපූර්ණය කරන්නේ. හරි. දැන් රෙකෝඩින් එකේ මම හිතන්නේ ටික ටික මම ඉක්මනට කියාගෙන ගියා. අපි ආග්‍රමයේ විදියට දෙන්නේ හැම මාසෙම දැන් සුළු මුදල් බාරකරුට නිශ්චිත ගාණක්. හිතන්න 5000ක් දෙන්න කියලා. 5000යි දෙන්නේ. මෙයා වියදම් කරලා තියෙන 3500ක්. එතකොට ප්‍රතිපූර්ණය කරන්නේත් වියදම් කරපු ගාණ. වියදම් කරපු ගාණ තමයි ප්‍රතිපූර්ණය කරන්නේ 3500 තමයි වියදම් කරන්නේ. මම කියවනේ ගෙදරින් හැමදාම අපිට රුපියල් 3000ක් දෙනවා නම් මාසෙට 3000ක් දෙනවා නම් අපි වියදම් කරලා තියෙනවා 2000ක්. එතකොට ගෙදරින් කියන ඔයාට හැමදාම දෙන්නේ මාසෙට 3000 ඊට වඩා රුපියලක් වැඩි වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් ඊළඟ මාසෙත් වියදම් කරපු ගාණ තමයි දෙන්නේ. ඒ කියන්නේ 2000. 1000ක් ඉතුරු වියදම් කරපු ගාණ තමයි දෙන්නේ 2000. මෙයාටත් එහෙමයි. හැම මාසෙම නිශ්චිත මුදලක් තියෙන්නේ 5000යි අග්‍රමය කියලා කියනවා. ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් කරපු ගාණම විතරයි. එතකොට මෙයාට එහෙනම් හැම මාසෙම කියන්නේ දැන් මේ මාස ඉවර වෙලා ආපහු මෙයාට ප්‍රධාන මුදල් මාරු කර කීයද දෙන්නේ 3500යි.
මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මෙහෙම අනිත් පැත්ත එන්න පුළුවන්. සුළු මුදල් ආග්‍රමය 10000යි. හැම මාසෙම සුළු මුදල් බාරකරු දෙන මුදල 10000යි. සුළු මුදල් බාරකරු ප්‍රතිපූර්ණය කරා 8000ක්. ප්‍රතිපූර්ණය කරා 8000ක්. ඒ කියන්නේ නැවත මේ සුළු මුදල් බාරකරුට දුන්න 8000ක් දුන්නා. මෙහෙම ගහනවා. ප්‍රශ්නේ අහන්න පුළුවන් සුළු මුදල් වියදම කීයද? පුළුවන් නම් කියන විස්තරේ මේක 10000ක් තමයි හැම මාසෙම දෙන ආග්‍රමය. මෙයාට ප්‍රධාන මුදල් බාරකරු මාස අවසානයේ ආපහු රුපියල් 8000ක් දුන්නා. අහන්නේ සුළු මුදල් වියදම කීයද කියලා. 2000 වැරදි. මං කියුව දේ අර ආපහු ඔළුවේ තියාගන්න. වියදම් කරපු ගාණ තමයි ආපහු ප්‍රධාන මුදල් බාරකරු දෙන්නේ. දැන් මෙයාට දීලා තියෙන්නේ ආපහු 8000ක්. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා වියදම් කරලත් ඇත්තේ 8000ක්. ඒ කියන්නේ වියදම් කරපු ගාණ තමයි හැමදාම සුළු මුදල් බාරකරු දෙන්නේ. වියදම් කරපු මුදල තමයි හැමදාම සුළු මුදල් බාරකරු දෙන්නේ. එතකොට මෙයා වියදම් කරපු ගාණ 8000යි. 8000ක් තමයි ආපහු දෙන්නේ. ආපහු උදාහරණයක් කිව්වොත් ආග්‍රමයේ තියෙන 6000ක්. මෙන්න මේ අනිත් පැත්ත අහන්න පුළුවන්. ආග්‍රමයේ තියෙන 6000ක්. මෙයා වියදම් කරලා තියෙන 4500ක්. එහෙනම් මෙයාට මාසයේ අවසානයේ ප්‍රධාන මුදල් බාරකරු දෙන්නේ කීයේ? වියදම් කරපු ගාණම තමයි දෙන්නේ 4500. 4500යි දෙන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ විදිහට. 8000ක් ආග්‍රමයේ තියෙනවා. ප්‍රතිපූර්ණය කරන 5500ක්. ඒ කියන්නේ නැවත ගෙවන 5500ක්. මේකෙන් අහන්න පුළුවන් සුළු මුදල් වියදම කීයද? එහෙනම් කීයද මේකේ සුළු මුදල් වියදම? කීයද වියදම? කීයද වියදම එන්නේ? 8000ක් ආග්‍රමයේ තියෙනවා. මාසයේ අවසානයේ 5500ක් දුන්නා. කීයද වියදම එන්නේ? 5500යි. 5500. මතක තියාගන්න සුළු මුදල් බාරකරුට හැමදාම දෙන්නේ වියදම් කරපු ගාණ තමයි. ඒ කියන්නේ ප්‍රධාන මුදල් බාරකරු දෙන්නේ වියදම් කරපු ගාණම තමයි. ඊට එහා රුපියලක්වත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ 5000 දෙනවා 5000 හැදෙන්නේ දැන් දැන් හිත 5000ක් දීලා දැන් හිතන්න ගෙදරින් 2000ක් දීලා තියෙනවා. 1500ක් වියදම් කරලා තියෙනවා. ආයි 2000 හැදෙන්න කීයේ දෙන්න ඕන? වියදම් කරපු ගාණ දුන්නා නම් හරිනේ. 1500 දුන්නා නම් හරි. එච්චරයි. ආපහු 2000 හැදෙන්න ආයි 2000ක් දෙන්න ඕනද? එයාගා 500ක් ඉතුරු වෙන්නේ. එහෙනම් මදි ගාණ තමයි දෙන්නේ. මදි ගාණ කියන්නේ වියදම් කරපු ගාණ. මතක තියාගන්න එකම දේ වියදම් කරපු ගාණ තමයි ප්‍රතිපූර්ණය කරන්නේ. මෙහෙම පැති දෙකකට අහන්න පුළුවන්. එකක් අහන්න පුළුවන් වියදම දීලා. මෙයා සුළු මුදල් බාරකරු වියදම් කරලා තියෙන 3500ක්. සුළු මුදල් වියදම කීයද? එහෙනම් ප්‍රතිපූර්ණය කරන ගාණම තමයි වියදම 3500. තව පැත්තක් අහන්න පුළුවන් මෙහෙම දෙන්න පුළුවන්. වියදම දෙනවා. සුළු මුදල් වියදම 3500කි. ප්‍රතිපූර්ණය කරපු ගාණ කීයද? එහෙනම් වියදම තමයි ප්‍රතිපූර්ණය කරන්නේ. ඒත් 3500. ඉතිරිය නෙවෙයි බලන්නේ අන්න ඒක ඔළුවේ තියාගන්න. හරි. ගන්නකෝ 20 වෙනි බහුවරනේ 20. ගන්න. හරි මේක බලන්න මාස ආරම්භයේදී ව්‍යාපාර සුළු මුදල් බාරකරුට සුළු මුදල් අග්‍රමය ලෙස 10000ක් ලබා දී ඇත. ඒ 10000 කියන්නේ හැම මාසෙම දෙන ගාණ. හැම මාසෙම දෙන ගාණ 10000යි. හැම මාසෙම දෙන ගාණ එතකොට කීයද 10000යි. හැම මාසෙම දෙන ගාණ 10000යි. ඒකට තමයි අග්‍රමය කියලා කියන්නේ. මාස අවසානයේ රුපියල් 8000ක් ප්‍රතිපූර්ණය කරන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ කියන්නේ මෙයා කියනවා මට මාස අවසාන වෙනකොට ආපහු 8000ක් දෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රතිපූර්ණය කරන ගාන තමයි දීලා තියෙන්නේ. හරි. අහන ප්‍රශ්නේ මාසයේ සුළු මුදල් වියදම කොපමණද? හරි. මට ඔන්නෝගේ උත්තරේ කියන්න. සුළු මුදල් වියදම කොපමණද? කීයද වියදම එන්නේ? අපේ හැමෝගෙම උත්තරයක් ඕන. මෙයාලා කියන්නේ සුළු මුදල් බාරකරු ආපහු ප්‍රධාන මුදල් බාරකරුගෙන් 8000ක් ඉල්ලනවා. 8000ක් ඉල්ලනවා. අහන්නේ සුළු මුදල් වියදම කීයද කියලා. හරි වියදම කියන්නේ රුපියල් 8000ම තමයි. ඒ කියන්නේ ඉල්ලන ගාණ ප්‍රතිපූර්ණය කරනවා කියලා ඉල්ලන්නේ ඔය වියදම් කරපු ගාණ තමයි ඉල්ලන්නේ. වියදම් කරලා තියෙන ගාණ තමයි 8000. එහෙනම් ඒක තමයි ඉල්ලන්නේ. ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් කරපු ගාණ. එහෙනම් 8000 තමයි උත්තරේ සුළු මුදල් වියදම 8000. එයා ඉල්ලන්නේ වියදම් කරපු නිසා. ඒ 8000 වියදම් වෙලා. එහෙනම් මෙයාට ආපහු මේ 10000 හදා ගන්න ඕන. 10000 හදාගන්න දැන් 2000ක් තියෙනවා. ඒ වියදම් කරපු ගාන ආපහු ඉල්ල ගන්න එපා. එතකොට තමයි 10000 හැදෙන්නේ. මේ 8000ත් ඉල්ලගත්තා. අන්න එතකොට ආපහු 10000ක් තියෙනවා. මේ 10000 මෙයා කොහොම හරි මේ 10000 හදා ගන්න. හදාගන්නේ අර වියදම් කරපු ගාන ඉල්ලගත්තා නම් හරිනේ හැම මාසෙම. එහෙනම් වියදම් කරපු ගාන තමයි ඉල්ලන්නේ. ඔන්න මේ විදිහට තමයි ආවොත් බහුවර්ණයක් එන්නේ. හරි. මේකේ අනිත් පැත්ත එන්න පුළුවන් මෙහෙම. මෙන්න මේකත් පොඩ්ඩක් බලා ගන්න. සුළු මුදල් බාරකරුගේ අග්‍රමය 10000ක් ලබා දී ඇත.
මාසේ අවසානයේ රුපියල් 8000ක් සුළු මුදල් වියදම් ගෙවා ඇත. අන්න රුපියල් 8000ක් සුළු මුදල් වියදම් ගෙවා ඇත. අවශ්‍ය වන්නේ පළවෙනි එක මාසේ ප්‍රතිපූර්ණය කළ යුතු ඒ කියන්නේ සුළු මුදල් බාරකරුට ප්‍රතිපූර්ණ කළ යුතු මුදල කොපමණද? අන්න එහෙමත් අහන්න පුළුවන්. එතකොට ඒත් කියන්නේ කීයද? 8000යි. වියදම් කරපු ගානම තමයි ප්‍රතිපූර්ණ කරන්න ඕන. හරි. ඔන්න ඕක. ඊළඟට ඒකේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද ඉල්ලන්නේ? ප්‍රතිපූර්ණ සටහන් කිරීමේ ජීවන සටහන. මේ විභාග ප්‍රශ්නයක් තමයි. මේ සුළු මුදල් පොතෙන් එන්න පුළුවන් ඕක විතරමයි. වෙන මුකුත් වෙන්නේ නැහැ. ආවොත් එන්නේ ඔය බහුවර්ණ විතරයි. මේ සුළු මුදල් සටහන් ප්‍රතිපූර්ණ සටහන් කිරීමේ ජීවන සටහන. හරි. ඔක සරල දෙයක් තියෙන්නේ. ප්‍රතිපූර්ණ වෙන ගාන කී 8000යිනේ. දැන් මේක දෙන්නේ කවුද? ප්‍රධාන මුදල් බාරකරු. ලැබෙන්නේ කාටේ? සුළු මුදල් බාරකරුට. එතකොට ලැබෙන එක්කෙනාට අපි ගාව තියෙන සුළු මුදල් පොතනේ. ඒකට කියනවා අපි සුළු මුදල් පාලන ගිණුම. එයාටනේ ලැබෙන්නේ. එයාට හර සුළු මුදල් පාලන ගිණුම හර. ඒ සුළු මුදල් පොත බාරකරුට ලැබෙන්නේ. එහෙනම් සුළු මුදල් පාලන ගිණුම හර 8000යි. සුළු මුදල් බාරකරුට තමයි දෙන්නේ. එතකොට සුළු මුදල් පාලන ගිණුම කියලා කියන්නේ සුළු මුදල් පාලන ගිණුම හර. කවුද මේක දෙන්නේ? ප්‍රධාන මුදල් බාරකරු. එයා ගාව තියෙන්නේ මොකද්ද? මුදල් පොත. එහෙනම් බැර කරන්න මුදල් පාලන ගිණුම. ඇයි ඒකෙන් අරන් මේකට දෙනවා. මුදල් පාලන ගිණුම බැර 8000. ඔන්න ඔකයි ප්‍රතිපූර්ණ සටහන් කිරීමේ ජර්නල් සටහන. සුළු මුදල් බාරකරුවනේ හම්බෙන්නේ. එහෙනම් සුළු මුදල් එයා ගාව තියෙන එක තමයි සුළු මුදල් පාලන ගිණුම. මේකට හර කවුද දෙන්නේ? ප්‍රධාන මුදල් බාරකරු. එතකොට මුදල් පාලන ගිණුම බැර. ඔන්න ඔක තමයි දිස් සටහන. ප්‍රතිපූර්ණ සටහන් කිරීමේ දිස් සටහන. ආග්‍රමයේ සටහන් කිරීමේ දිස් සටහන ආවොත් ඕකම තමයි. ඒත් හම්බෙන ඕකම තමයි ආග්‍රමයේ නැත්නම් ප්‍රතිපූර්ණ දෙකටම ওই සටහන තමයි තියෙන්නේ. සුළු මුදල් පාලන ගිණුම හර 8000යි මුදල් පාලන ගිණුම බැර 8000යි. ඔක තමයි එන්න පුළුවන් එකම බහුවර්ණය සුළු මුදල් පොතේ. මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න. ඔක දිස්සටහන ලියා ගන්න. ඔක තමයි සුළු මුදල් පොතෙන් එන්න පුළුවන් එකම බහුවර්ණය. සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. කොයි වෙලාවෙ සුළු මුදල් බාරකරුට දෙන්නේ මාසෙට නිශ්චිත ගාණක්. එයා මෙහෙමනේ. ඇත්තටම සුළු මුදල් බාරකරු කියන්නේ සුළු මුදල් පාලනය කරන්න ඉන්න එක්කෙනා. එයාට ලොකු ගණන් දීලා වැඩක් නැහැනේ. එයාට දෙනවා 10000ක්. 10000 කියන්නේ මොකද්ද දීලා කියන්නේ? ඔයා කොහොම හරි මේ 10000න් මේ පොඩි වියදම්. ඒ කියන්නේ සුළු වියදම් පාලනයක් කරන්න. එයා පත් කරන්නේ පාලනය කරන්නනේ. ඒකයි මේ 10000 දෙන්නේ. එයාට කියන්නේ ඔය 10000 හරන් ඔයිට වඩා වැඩි වෙන්නේ නැති වෙන්න 10000ට පුළුවන් තරම් උපරිමයෙන්ම පාලනය කරන්නයි කියලා. ඒතකොට එයාට 10000යි දෙන්නේ. එතකොට එයා මොකද කරන්නේ? දැන් අපේ ගෙදර සල්ලි දැන් ලක්ෂයක් දුන්නා නම් මොකෝ වෙන්නේ? එයාට හිතන ගණන් දීලා ඔක පාලනයක් කරන්නේ නැහනේ. එයාට පොඩි ගාණක් දෙන්නේ ඒකයි. 10000ක් දීලා කියනවා කොහොම හරි පාලනය කරන්න. එයා උපරිම try කරනවා ගමන් එහෙම අඩු කරන්න, කෑම බීම වලට යන වියදම් අඩු කරන්න. දැන් වෙනද 500 කෑව නම් 200 කන්න බලනවා. ඒ වගේ අඩු කරන්න එයා උපරිම උත්සාහයක් දරනවා. හදිසියෙම එයාට අඩු කරගන්න බැරි වුණොත් 10000ට වැඩියෙන් ගියොත් ඉතින් කියනවා 10000ට වැඩිය ගියා ඒකත් දෙන්නේ කියලා ඉල්ලන්න පුළුවන්. හැබැයි එයා උපරිම උත්සාහ ගන්න ඕන 10000ට අඩුවෙන් වැඩේ කරන්න. 10000ට අඩුවෙන් වැඩේ කරන්න. එතකොට එයා උපරිම උත්සාහ අරන් එයා ඒකනේ යාට පඩි ගිවන් වෙනම එක්කෙනෙක් පත් කළා තියෙන්නේ. එතකොට එයා 10000ට අඩුවෙන් මෙයා 8000ට කොහොම හරි වියදම් ටික බැලන්ස් කරලා තියෙනවා. අන්න ඊට පස්සේ මෙයා ආපු මුදල් බාරකරුට කියනවා ප්‍රධාන මුදල් බාරකරුට කියනවා අන්න මම කොහොම හරි පාලනයක් කරා වියදම් ගිය 8000ක් ඊළඟ මාසේ දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ 2000යි ඊළඟ මාසේ 10000ක් ඇදෙන්නේ වියදම් කරපු ගාන අපෝ දෙන්නේ කියලා. එතකොට එයාගෙන් අපෝ 8000ක් ඉල්ල ගන්න. ඔය විදියට දිගටම යනවා. හදිසියෙම 10000ට වැඩියෙන් වියදම් කරොත් ඒත් ඉල්ල ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයාට මේ ප්‍රධාන සුළු මුදල් බාරකරු පත් කරන හේතුව තමයි එයා කොහොම හරි ඔය වියදම් පාලනය කරන්න ඕනේ. ඒ කියන්නේ අඩු ගාණක් දීලා කොහොම හරි පාලනයක් කරලා තියා ගන්න ඕනේ. ඒකට තමයි පත් කරන්නේ. වියදම් අඩු කරලා. එතකොට මෙයාගෙන් දෙන්න ගාණ නිශ්චිත ඔය අඩු ගාණක් දීලා වෙනස් කරන්න නැති වෙන්න හේතුව තමයි හැම මාසෙම 10000න් කොහොම හරි වැඩේ කරන්න ඕනේ කියලා. එයාට වගකීමක් දෙන්නේ. වගකීමක් දෙන්නේ ටිකක් වගකීමක් දෙනවා අනිවාර්යයෙන් මෙයාට කියන්නේ ඒක අවදානමක් නේ 10000 අඩුවෙන් තියාගන්නත් ඕන. ඒ නිසා එහෙම එකක් තමයි කරන්නේ. ඒතකොට එයාට වියදම් වෙච්ච ගාන අපව මෙයාගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒතකොට ඉල්ල ගත්තොත් ඒක ප්‍රතිපූර්ණ සටහන් කරන්නේ කාටද ලැබෙන්නේ? සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බෑන. හරි. ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මම ඒකේ තව එකක් ඕනනම් කියන්නම්. මෙහෙම සුළු මුදල් බාරකරුට මාසෙට දෙනවා 2000ක්. මෙයා ප්‍රතිපූර්ණය කරන්නේ කියලා ඉල්ලනවා 1800ක්. ප්‍රතිපූර්ණය කරන්නේ කියලා ඉල්ලනවා 1800ක්.
මම අහුවා සුළු මුදල් වියදම කීයද? 2000ක් මාසයකට දෙනවා හැම මාසෙම අග්‍රමේෂය 2000ක් දෙනවා මෙයා ප්‍රතිපූර්ණය කරන්නයි කියලා ඉල්ලනවා 1800ක් සුළු මුදල් වියදම කීයද? ඔක තමයි අහන්න පුළුවන් එකම බහුවරනේ 1800යි නේ තේරෙනවනේ ප්‍රතිපූර්ණය කරන්න ඉල්ලන්නේ වියදම් කරපු ගාණ විතරමයි වියදම් කරපු ගාණ තමයි ප්‍රතිපූර්ණය කරන්නේ ඔන්න වගේ එකක් එන්න පුළුවන් ඕක තමයි සුළු මුදල් පොතෙන් එන්න පුළුවන් බහුවරනේ එතකොට අර මූලික සටහන් පොත් සහ මූලාශ්‍ර ලේඛන වලින් බහුවර්ණ 3ක් 4ක් එන්න පුළුවන් ඊළඟට ඔය මුදල් ලැබීම් ගෙවීම් ගැනුම් ජර්නල් වලින් දෙවෙනි කොටසේ අනිවාර්යයෙන්ම ගාණක් එනවා අර බහුවර්ණයක් ආවොත් අර 10 වෙනි බහුවර්ණ වගේ එකක් තමයි එන්නේ සුළු මුදල් පොතෙන් අපි වැඩි කතා කරන්නේ නැති වුණාට එකෙන් එන්න පුළුවන් එකම බහුවර්ණය ඕක එන්න පුළුවන් හුඟක් වෙලාවට මොකද ඕක දාලම නැහැ හුඟක් වෙලා දැන් අවුරුදු ගානකින් මේක දාලා නැහැ එන්න පුළුවන් මෙච්චරයි වෙන මොකුත් බහුවර්ණයක් නැහැ උතන හරි එතකොට ඒක හරි අපි එනවා සුළු මුදල් පොත හදන්න යන්නේ නැත්නම් මොකෝ දැන් අපි ඔයාලා තියරි කරන කාලේ ඕන තරම් හදන්න නැති මොකෝ හදන්න යන්නේ නැත්තේ දන්නවද මොකද හදන්න යන්නේ නැත්තේ කියලා ඒක මොකෝ විභාගෙ දෙන්නේ නැහැනේ විභාගෙ දෙන්නේ නැහැ විභාගය ආවොත් එන්නේ මේ බහුවර්ණය විතරයි එච්චරයි අපි විභාගෙන ටික තමයි කතා කරන්නේ හරි අපි ඒකත් එක්ක එහෙනම් ඊළඟට එන එක තමයි බැංකු සැසඳුම් සහ වැරදි නිවැරදි කිරීම වැරදි නිවැරදි කිරීම කියන්නේ පොදු ජර්නලය කතා කරනවා ඊළඟට වැරදි නිවැරදි කිරීම එක බැංකු සැසඳුම් ඔන්න ඔය දෙක තමයි ඊළඟට එන්න පුළුවන් එක හරි අපි ඊළඟට යමු බැංකු සැසඳුම් වලට බැංකු සැසඳුම් පාඩමේ පැහැදිලි කිරීමක් කරන්න හරි මේක වැදගත් හැබැයි 2019ට කලින් තමයි හුඟක් වැදගත් උනේ මොකද දෙවෙනි කොටසේ ප්‍රශ්නයක් ආව බැංකු සැසඳුම් වලින් දැන් හැබැයි ඉන්නේ හැබැයි අනිත් එක මේ බැංකු සැසඳුම් කියන ඒවා හුඟක් වෙලාවට කලින් පේපර් වල බලන්න බැංකු සැසඳුම් සම්බන්ධ කරලා තියෙනවා ගිණුම් කරන සමීකරණ පාඩමත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා සමහර ඒවා සමහර සම්බන්ධ කරලා තියෙනවා හවුල් ව්‍යාපාරات එක්ක ලාභ නිලබන සංවිධානයත් එක්ක හැම පාඩමත් එක්කම පරණ පාස් පේපර් වල සම්බන්ධ කරලා තියෙනවා හැබැයි 19 20 පේපරේ බැංකු සැසඳුම් කිසිම පාඩමක් එක්ක සම්බන්ධ කරලා නැහැ. හැබැයි බහුවර්ණ ඇවිල්ලා තියෙනවා. බහුවර්ණ දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. 20 පේපරෙත් එහෙමයි. ඒ නිසා දැන් බැංකු සැසඳුම් වලින් දෙවෙනි කොටස එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. දෙපැත්තක තියෙනවා. එන්නේ නැහැ කියන්නත් බෑ. හැබැයි ඇවිල්ලා නැහැ. හැබැයි අලුත් සිලබස් එකේ ආපු පේපර් දෙකේ මේ නිසා එන එකක් නැහැ කියලා උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි බහුවර්ණ නම් දෙක තුනක් අනිවාර්යයෙන්ම එනවා. හරි. බැංකු සැසඳුම් සම්බන්ධයෙන් හුඟක් කාට හරි අමාරු මට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ බැංකු සැසඳුම් දැන් මට මුලින් ඉඳන් කරනවද නැත්නම් ටිකක් මේ අදාළ ගාණ විතරක් කරනවද කියලා දැනගන්න මම අහන ප්‍රශ්නයක් තියෙනවා බැංකු සැසඳුම් කාට හරි මොකක් හරි අමාරු හරි මොකක් හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවද ඔකේ බැංකු සැසඳුම් වල මොකක් හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවද අමාරු හරි තේරෙන්නේ නැති දෙයක් හරි තියෙනවද බැංකු සැසඳුම් වල හරි අන්න මකට ඒක තමයි දැනගන්න ඕනේ පැහැදිලි කිරීමක් ඕනද කියලා නැද්ද කියලා තමයි දැනගන්න ඕනේ හරි බැංකු සැසඳුම් වලින් මම හැමදේම කියන්නේ හැබැයි ඕන ටිකක් තියෙනවා මම ඒ ටික කියන්න හරි බැංකු සැසඳුම් වලින් ඕන ටිකක් තියෙනවා මම ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න බැංකු සැසඳුම් හරි මුලින්ම දැනගන්න දැන් බැංකු සැසඳුම් කියන එක මුලින්ම අපි දැනගන්න ඕන බැංකු සැසඳුම් හදනකොට අපි ව්‍යාපාරය දැන් ව්‍යාපාරය පැත්තෙන් ව්‍යාපාරය අපි හදන්නේ මොකද්ද අපි ඔකට කියනවා මුදල් පොත කියන්න පුළුවන් මුදල් පොත කියන්නේ බැංකු ගිණුම ඔන්න අපි හදනවා අපේ බැංකු ගිණුම නැත්නම් අපේ මුදල් පොත සමාන මුදල් පාලන ගිණුම කියලානේ දැන් කියන්නේ ඒ කියන්නේ බැංකුවත් එක්ක වුණත් අපි ඒක තමයි හදන්නේ මුදල් පොත නැත්නම් බැංකු ගිණුම ඔන්න අපි ව්‍යාපාරය හැදුවා අපි වෙනුවෙන් බැංකුව හදන මොකද්ද අපි වෙනුවෙන් බැංකුව හදන දෙයක් මොකද්ද අපි වෙනුවෙන් බැංකුව හදන එක කියන නම මොකද්ද? අපි වෙනුවෙන් බැංකුව හදන එක. බැංකු ප්‍රකාශය නේ බැංකු ප්‍රකාශය. ඔය දෙක දන්න ඕනේ. අපේ ව්‍යාපාරය අපේ පොත්වල හදන්නේ මුදල් ගිණුම නැත්නම් මුදල් පාලන ගිණුම. අපි වෙනුවෙන් බැංකුව හදන එක තමයි කියන්නේ අපි බැංකු ප්‍රකාශය කියලා. ඔය දෙක දන්න ඕනේ. ඔය දෙක ඉස්සෙල්ලාම දැනගන්න. අපි වෙනුවෙන් බැංකුව හදන්නේ. අපි වෙනුවෙන් බැංකුව තමයි මේ හදන්නේ බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශය අපි හදන්නේ නැහැ. බැංකුව හදන්නේ. මුදල් පොත හදන්නේ කවුද? ව්‍යාපාරය. හරි ඒ දෙක දැනගන්න. හරි. ව්‍යාපාරයේ පැත්තේ මුදල් පොත නැත්නම් මුදල් පාලන ගිණුම ව්‍යාපාරයේ පැත්තේ වත්කමක් නෙනේ. අපේ මුදල් පොත කියන්නේ අපිට වත්කම. ඇත්තට මේකේ නම් වාසිදායක ශේෂය මොකද්ද? හරපැත්තනේ වත්කමක. මුදල් තැන්පත් කරොත් අපිට අපේ මුදල් තියෙනවා නම් ඒක අපිට වාසි. හරපැත්ත වාසි. ඊට පස්සේ බැරපැත්ත කියන්නේ අපේ අවාසි. ඒ කියන්නේ මුදල් ගෙවුවොත් අපි බැරපැත්තේ දාන. මුදල් ලැබීම හරපැත්තේ දාන. මුදල් ගෙවීම බැරපැත්තේ දාන අපේ මුදල් පොත. හරි අපි වෙනුවෙන් බැංකුව හදන එකට කියන මොකද්ද බැංකු ප්‍රකාශයනේ බැංකු ප්‍රකාශය කියලා එකක් හදනවා
බැංකු ප්‍රකාශයේ මම අහුවොත් බැංකු ප්‍රකාශය කියන්නේ අපි වෙනුවෙන් බැංකුව හදන එක. හරි. අපි දැන් ව්‍යාපාර පැත්තෙන් ව්‍යාපාරිකයන් සල්ලි දාන බැංකුවේ. එතකොට බැංකුවට ඒක වත්කමක්ද වගකීමක්ද? අපි ගිහින් බැංකුවේ සල්ලි දැම්මොත් අපිට වත්කමක් ඒක ඇත්ත. මං අහන්නේ බැංකුවට ඒක වත්කමක්ද වගකීමක්ද? බැංකුවට. අපි ගිහින් සල්ලි දැම්මොත් බැංකුවට බැංකුවේ පැත්තෙන් වත්කමක්ද වගකීමක්ද? වගකීමක් නේ. බැංකුවට වගකීමක්. ඇයි එයා අපේ සල්ලි යාලා තියන් ඉන්න ඕන වගකීමක්. අන්න එතකොට මතක තියාගන්න වැදගත්ම දේ බැංකු ප්‍රකාශය හදන්නේ වගකීම් මූලධර්මයේ මත. වගකීම් මූලධර්මය කියන්නේ මොකද්ද? වගකීම් මූලධර්මය කියන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශයේ වාසිදායක පැත්ත බැර පැත්ත. වාසිදායක පැත්ත බැර වුණේ මොකද? අපි සල්ලි දැම්මොත් ඒක මුදල් ලැබීමක් කියන්නේ එයාට වගකීමක්. වගකීමක් නිසා ඒක බැර පැත්තේ තියෙන්නේ. අවාසිදායක පැත්ත හර පැත්ත. අවාසිදායක පැත්ත හර පැත්ත. කියන්නේ වගකීම් මූලධර්මයට තමයි බැංකු ප්‍රකාශය හදන්නේ. අපි සල්ලි දැම්මොත් බැර පැත්තේ දාන්නේ. ඇයි වගකීමක් නිසා. අපි ආපහු සල්ලි ගත්තොත් එකකින් සල්ලි වගකීම අඩු වෙනෝනේ හර පැත්තේ දාන්න. අන්නේ මූලධර්මයේ මත තමයි බැංකු ප්‍රකාශය හදන්නේ. හරි. අන්නේ දෙක ඉස්සෙල්ලා දැනගන්න. අපි මුදල් පොත හදන්නේ වත්කම් මූලධර්මයේ මත, බැංකු ප්‍රකාශය හදන්නේ බැංකුව හදන්නේ වගකීම් මූලධර්මයේ මත. එතකොට අපේ මුදල් පොතේ වාසිදායක පැත්ත හර වුණාට බැංකු ප්‍රකාශයේ වාසිදායක පැත්ත බැර පැත්ත. අන්න ඒ දෙක ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඔන්න ඔය දෙක තමයි හදන්නේ. හරි. ඊළඟට මුදල් පොත හදන්නේ අපිනේ. බැංකු ප්‍රකාශය හදන්නේ කවුද? බැංකුව. ඒ දෙක දන්න ඕනේ. දැන් අපි මුදල් පොත මාසෙ හදාගෙන යනවා. බැංකුවත් බැංකු ප්‍රකාශය මාසෙ හදාගෙන යනවා. හරි. මේ දෙක මුදල් පොත අපි හදන බැංකු ප්‍රකාශයේ අවසානයේ මාසයේ අවසානයේ අපිට අනිවාර්යයෙන්ම බැංකුව එවනවා. ඒ කියන්නේ බැංකු ප්‍රකාශය මාසයේ අවසානයේට තමයි අපිට එවන්නේ. ඔන්න බැංකු ප්‍රකාශය අපිට එවනවා. එතකොට අපි හදපු තියෙන මුදල් පොත. අපි කරන්නේ මොකද්ද ව්‍යාපාරේ? ඔය මුදල් පොතයි බැංකු ප්‍රකාශනය සංසන්දනය කරනවා. හරිද ගනුදෙනු හරිද වැරදිද නැද්ද කියලා. එතකොට සංසන්දනය කරනකොට ඔන්න වෙනසක් වෙනවා. හරියට හැදුවනම් හරියට ගනුදෙනු ඔක්කොම වැටලා තියෙනම් මුදල් පොතයි බැංකු ප්‍රකාශනය කියන්නේ එකම ගනුදෙනු ටිකනේ තියෙන්න ඕන. දෙපැත්ත එකන සමාන වෙන්න ඕන. මේ දෙකේ ශේෂයන් දෙක සමාන වෙන්න ඕන. ඔන්න සමාන වෙන්නේ නැහැ. ඔන්න වෙනසක් වෙනවා. ඒ කියන්නේ මේ දෙකේ දෙපැත්තේ මේ අපි එකතු කරාට පස්සේ එකතු කරන් යනකොට දෙපැත්ත ශේෂ දෙක සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ කියලා හිතන්න වෙනසක් වෙනවා. ඔන්න ඔය වෙනස් වුණොත් තමයි අපි හදන්නේ. ඔය වෙනසක් වුණොත් අනිවාර්යයෙන්ම හදනවා. ඒ දෙක සමාන වුණ නැති වුණොත් හදන දෙකක් තියෙනවා සංශෝධිත මුදල් පොතයි බැංකුව සැසඳුම් ප්‍රකාශය කියලා. වෙනසක් වුණොත් විතරයි ඔන්න මේ දෙක සංසන්දනය කරාම වෙනසක් වුණොත් හදනවා සංශෝධිත මුදල් පොතයි බැංකු සැසඳුම් ප්‍රකාශයයි කියලා දෙකක්. හරි. ඒකත් තේරුණා ඕනේ. හරි. ඊළඟට දේ මට කියන්න ඕන දේ තමයි මෙන්න මේ බැංකුවත් එක්ක වෙන ගනුදෙනු ටිකක් තියෙනවා. අන්න ඒ ටික ඉස්සෙල්ලා දැනගන්න මම මේ වෙනස් ගැන තාම කතා කරන්නේ නැහැ. බැංකුවත් එක්ක වෙන ගනුදෙනු ටිකක් තියෙනවා. මේ ටික දන්නවද කියලා බලන්න. බැංකුවේ මුදල් හරි චෙක්පත් හරි තැන්පත් කිරීම. හරි. එක ගනුදෙනුවක්. බැංකුවේ හරි මුදල් චෙක්පත් තැන්පත් කරොත් අපේ මුදල් තැන්පත් කරන නිසා හරට බැංකුවේ බැරට දානවා. කොහොමනේ? සාමාන්‍ය බැංකුවේ සල්ලි ගිහින් තැන්පත් කරනවා. චෙක් එකක් බලමු. චෙක් එකක් තැන්පත් කරනවා. ඔන්න ඔය චෙක් එක තැන්පත් කරා. ඔය චෙක් එක තැන්පත් කරනකොට අපි ගිහින් දැම්මනේ. අපි ගිහින් බැංකුවේ තැන්පත් කරාට ඔය බැංකුවේ චෙක් එකක් දාපු ගාම අපේ ගිණුමට සල්ලි දාන්නේ නැහැ. ටික කාලයක් ගන්නවා. කාලයක් ගන්න සල්ලි බැංකුවට සල්ලි දැම්මට පස්සේ කාලයක් ගන්න මේ චෙක් පත හරිද වැරදිද කියලා චෙක් කරන්නයි ඒක චෙක් කරනවා. ටිකක් චෙක් කරන මේකේ අස්සන හරිද මේක හරියට පිටසම් කරලා තියෙනවද මේ චෙක් එකේ සල්ලි තියෙද කියලා බලන්න කාලයක් ගන්නවා. සතියක් දෙකක් ගන්නවා. හරි. ඔන්න මේ මාසයේ ඇතුළත තාම අපි චෙක් එක ගිහින් බැංකුවට දුන්නා. හැබැයි මේ මාසයේ ඇතුළත තාම අපේ බැංකුවට සල්ලි දාලා නැහැ. කාලයක් ගිහින් තියෙනවා. හරිද? තාම නැහැ. ඊළඟ මාසේ එනකන් මේ මාස ඉවර වෙනකන් තාම ඒක තැන්පත් කරාට අපේ බැංකු ගිණුමට වැටිලා නැහැ. වැටිලා තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දෙපැත්තම වැටෙනවනේ. වැටිලා නැහැ. ඒතකොට මුදල් පොතේ අපි දාලා තියෙන තැන්පත් කරා කියලා හරට මේකේ තාම වැටිලා නැහැ. ඔන්න ඕකට කියන නම මොකද්ද? ඕකට කියන නම මොකද්ද? අපි බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. හරි. හැබැයි උපලබ්ධි වෙලා නැහැ. තැන්පත් කළා නමුත් උපලබ්ධි වෙලා නැහැ. අපි බැංකුවේ සල්ලි දාලා තියෙනවා. හැබැයි බැංකු පොතේ තාම අපේ වැටිලා නැහැ. ඒක කාගේ හරි වරදක්ද? නෑ. ඒක වරදක් නිසා නෙමෙයි වෙන්නේ. මොකද අපි බැංකුවේ තැන්පත් කරාට බැංකුව තාම කාලයක් ගන්නවා එකේ සල්ලි කියන්නේ චෙක් පත හරිද සල්ලි account එකේ තියෙනවද කියලා බලන්න කාලයක් ගන්නවා. අන්නේ කාලේ නිසා තමයි ඒක පොඩ්ඩක් කල් ගිහින් තියෙන නිසා වරදක් නෙමෙයි. ඔන්න ඔකට කියනවා බැංකුවේ තැන්පත් කළා තාම උපලබ්ධ වෙලා නැහැ කියලා. ඔන්න ඔකට කියනවා මොකද එන? ඒ වගේ බැංකුවේ තැන්පත් කළා තාම අපේ පොත්වල වැටලා නැත්තම් තැන්පත් කළා නමුත් උපලබ්ධි no චෙක්පත්. බලන්න ඒකේ උඩ මුදල් පොතේ හරට තියෙන බැංකු ප්‍රකාශය තාම නැහැ. අන්න ඒ නිසා වෙනසක් වෙනෝනේ. අන්න ඒ වෙනස වෙන එක හේතුවක් තමයි ඔය තැන්පත් කළ නමුත් උපලබ්ධි no check. හරි එකක්.
ඊළඟට අපි මේ තැම්පත් කළපු චෙක් පත තියෙනවනේ. තැම්පත් කළ චෙක් පත මෙහෙම තියෙනවා. තැම්පත් කළ චෙක් පත අඟුරු වීම කියන්නේ මොකද්ද? බැංකුව ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. උදාහරණයකට කිව්වොත් අඟුරු වෙන්න පුළුවන් හේතුව මොකද්ද? අස්සන වැරදි. අස්සන වැරදුන ගමන් චෙක් පත ප්‍රතික්ෂේප කරනවා. අනිත් එක ගිණුමේ සල්ලි නැහැ. ඒ කියන්නේ චෙක් පත දීපු එක්කෙනාගේ ගිණුමේ සල්ලි නැහැ. ඒතකොට ගෙවන්න පුළුවන්ද? බෑනේ. ඒතකොට චෙක් පත රිජෙක්ට් කරනවා. ඔන්න චෙක් පත ප්‍රතික්ෂේප කරනකොට තමයි කියන්නේ අපි අඟුරු වීම කියලා. ඔන්න චෙක් පත අඟුරු කරා. ඒ කියන්නේ ගෙවන එක ප්‍රතික්ෂේප කරා. බැංකුව ප්‍රතික්ෂේප කරා. එතකොට අපේ මුදල් පොතේ දාලා තියෙනවා. හැබැයි මේ අඟුරු වුණා කියලා අපි දැනගන්නවද? දැනගන්නේ බැංකු ප්‍රකාශය ලැබුණට පස්සේනේ. බැංකු ප්‍රකාශය ලැබෙන්නේ මාසයේ අවසානයේට. ඔන්න ඒ නිසා මුදල් පොතේ තියෙන ගණදනුවක් බැංකු ප්‍රකාශනේ මේ ඒක බැංකු ප්‍රකාශනේ තියෙනවා. හැබැයි මුදල් පොතේ නැහැ. බැංකු ප්‍රකාශනේ තමයි අඟුරු වීම දාන්නේ. බැංකුවනේ මුලින්ම දැනගන්නේ. බැංකුවේ පොතේ තියෙනවා අපේ පොතේ නැහැ. ඔන්න ඕකට තියෙන මොකද්ද? තැම්පත් කළ අඟුරු චෙක්පත් කියලා. අඟුරු චෙක්පත්. හැබැයි ඒකත් වරදක්. මොකද බැංකුවේ තියෙනවා අපි දන්නේ නැහැ තාම දන්නේ නැති නිසා අපේ මුදල් පොතේ නැහැ. ඕකට කියනවා තැම්පත් කළ අඟුරු චෙක්පත් කියලා. හරි. ඒ දෙවෙනි එක. මම ඔක පැහැදිලි කිරීමක් කරනවා පස්සේ මම මේ ගනුදෙනු කියන්නේ බැංකුවත් එක්ක වෙන ගනුදෙනු ටිකක්. ඊළඟට තව එකක් තියෙනවා අපි චෙක්පත් වලින් ගෙවන්න පුළුවන් රක්ෂණයද විදුලිය චෙක්පත් වලින් ගෙවනවා. ඔන්න අපි ණය හිමියට ගෙවන චෙක්පතක් ගෙවනවා 50000. ගෙවුවොත් අපේ මුදල් පොත බැර කරලා තියෙන්නේ නේ. ණය හිමියට ගෙවුවා. චෙක්පතකින් ගෙවුවා. ඊට පස්සේ අපේ පොතේ මුදල් පොතේ බැර කරලා තියෙනවා. ඔය ණය හිමියා දැන් මේ මාසේ අවසාන වෙනකන් ওই චෙක්පත ගිහින් බැංකුවේ දාලා නැහැ. බැංකුවේ දාලා නැහැ කියන්නේ අපේ සල්ලි අඩු වෙන්නේ නැහැ නේ. බැංකුවේ දැම්මොත් එපා අපේ සල්ලි අඩු වෙන්නේ. අපි මේ චෙක්පත හැබැයි නිකුත් කරලා තියෙනවා. හැබැයි තාම බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. එහෙම වුණොත් බැංකු ප්‍රකාශය ඔක වාර්තා වෙලා නැහැ. මුදල් පොතේ තියෙනවා බැංකු ප්‍රකාශය නැහැ. ඔන්න ඕකට කියන නම මොකද්ද? නිකුත් කළා තියෙනවා. ඉදිරිපත් වෙලා නැහැ තාම. ඔකත් වරදක්ද? ඔක වරදක් නෙවෙයි. ඔකට කාලයක් යනවා. මොකද ණය හිමියා බැංකුවට ගිහින් දැම්මොත් එපා සල්ලි යන්නේ. ඔන්න ඕකට කියන නම මොකද්ද? නිකුත් කළා නමුත් ඉදිරිපත් නොවු චෙක් කියලා එකක් තියෙනවා. හරි. තව එකක් තියෙන පුළුවන් මෙන්න මේ නිකුත් කරානේ අපි ණය හිමියට 50000ක චෙක්පත ගෙව්වා. ඔන්න ඔහම ගෙවනකොට හදිසියෙන් අතෝගේ අස්සන වැරදිලා මොකක් හරි හේතුවක් මත බැංකුව ගෙවන එක ප්‍රතික්ෂේප කරා. ඔන්න ඒ කියන්නේ අඟුරු කරා. එතකොට ඒක බැංකුව දැනන් හිටියා. අපි දන්නේ අපි දන්නේ බැංකු ප්‍රකාශනය අපිට ලැබුණට පස්සේ. එහෙනම් අපේ මුදල් පොතේ ඒක අඟුරු වුණා කියලා වැටහිලා නැහැ. ඔන්න ඕකට කියන්නේ ඕක වරදක් නිකුත් කළා නමුත් අඟුරු චෙක්පත් කියලා. ඔය හතරවෙනි එක. හරි ඒකයි තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා. දැන් සමහර තියෙනවා අපි දැන් මගේ account එක මම account number එක යවනෝනේ මේ දැන් පන්තිසල් මොකක් හරි තිබුණා පන්තිසල්ලි දාන්න කියලා account number එක යවනවා. හැබැයි සමහර ඒවා දාන එක දැන් ඔය ස්ලිප් ඒවා යන්නේ නැත්තම් සමහර ඒවා දාන ඒවා බැංකුව මට මාසේ අවසානයේ එවනකම් මම දන්නේ නැහැ දාපු ඒවට කියලා. ඔන්න ඒ වගේ සිජු පේසන ඕකට කියන සිජු පේසන කියලා. ඒ කියන්නේ සිජුවම කවුරු හරි දැන් ණය ගැතියෙක් කියන ලක්ෂයක් ලැබෙන්න තියෙනවා. එයා අපිට කිය ඉන්නේ අපේ account number එක අනිවාර්යෙන් බැංකුවේ සිජුවම ගිහින් දානවා. අපි දන්නේ නැහැ. තව සමහර කට්ටිය සල්ලි ගිහින් දානවා. ණය ගැතියෝ ණය හිමියෝ අපිට සල්ලි ලැබෙන්න තියෙන හැම එක්කෙනාම අපේ account number එකට දානවා. අපි ඒක දන්නේ නැහැ නේ. ව්‍යාපාරය දන්නේ නැහැ. හැබැයි බැංකුව දන්නවා. බැංකුව දාපු ගමන් වැටෙනවා. හැබැයි බැංකුව අපිට දැනුවත් කරන්නේ මාසේ අවසානයේනේ. බැංකුව ප්‍රකාශය ලැබුණාට පස්සේනේ. අපේ මුදල් පොතේ එකක්වත් වාර්තා වෙලා තියෙනවද? නැහැ. බැංකුව තමයි දැනන් හිටියේ. ඒක වරදක්නේ. ඔන්න ඕකට කියනවා සිජු පේසන කියලා. සිජුවම බැංකුවේ ගිහින් තැන්පත් කරන ඒවට කියනවා සිජු පේසන කියලා. තව එකක් තියෙනවා. දැන් අපේ ව්‍යාපාරයේ අනිත් දේ තව මොනේ මේ ගවම කියන්න ඕන දෙයක් මේ හුඟක් මේ චෙක්පත් එක්ක වෙන ගණදෙනු අපේ තියෙනවා දැන් ගිණුම් වර්ග ටිකක් තියෙනවනේ ඉතුරුම් ගිණුම තියෙනවා තව තියෙනවා ස්ථාවර තැන්පතු තියෙනවා ජංගම ගිණුම තියෙනවා මේ ගණදෙනු ඔක්කොම චෙක්පත් ගණදෙනු වෙන්නේ කොහොමද ඉතුරුම් ගිණුමත් එක්කද දැන් අපේ ඉතුරුම් ගිණුමන්නේ තියෙන්නේ අපේ account එකේ ඉතුරුම් ගිණුම ඔය ඉතුරුම් ගිණුම නෙවෙයි මේ කතා කරන්නේ ඉතුරුම් ගිණුම නෙවෙයි අපි ජංගම ගිණුම කියලා එකක් තියෙනවා ඒ ජංගම ගිණුමත් එක්ක වෙන ගණදෙනු තමයි බැංකුවට අදාළ ඒ කියන්නේ මොකද්ද ඉතුරුම් ගිණුමක් අපේ තියෙනවා අපිට පොලියක් හම්බ වෙනවනේ මාසේ අවසානයේ පොලියක් හම්බ වෙනවා එච්චරයිනේ වෙන මොකුත් නෑ අපිට චෙක්පත් දෙවිද නෑ දෙන්නේ නෑ හැබැයි ජංගම ගිණුම කට්ටියට විශේෂ වාසිය තියෙනවා ජංගම ගිණුමට පොලියක් ගෙවන්නේ නෑ හැබැයි යාට චෙක්පතක් දෙනවා චෙක්පත් ගණදෙනු කරන්න පුළුවන් තව සල්ලි නැති වුණාට පස්සේ අයිරා දෙනවා ඒ කියන්නේ ණයක් විදියට දෙනවා ඊළඟට බැංකුවට කිව්වොත් මේ දේවල් කරන්න කියලා බැංකුව කරනවා එතකොට මං අහන්නේ දැන් එතකොට එහෙම හැමදේම කරන්නේ බැංකුවට මොකටද බැංකුව එහෙම කරන්නේ බැංකුව දැන් ඒ ආවෙනේ ලොකු සේවාවක් නේ කරන්නේ අන්න ඒ නිසා ජංගම ගිණුම් කට්ටියට මං කියවනේ පොලියක් දෙන්නේ නැහැ කියලා බැංකුව ගාණක් ඒ ගැටියකින් අය කරගන්නවා. ඒකට කියනවා බැංකු ගාස්තු කියලා. ওই ජංගම ගිණුම් එක තමයි මේව වෙන්නේ. හරි. මම ඔය කතා කරන්නේ ඊළඟ එක තමයි දැන් අපිට මාසෙට අවසානයේ රක්ෂණය 20000ක් ගෙවන්න තියෙනවා. විදුලිය 5000ක් ගෙවන්න තියෙනවා. ඒ වගේ වියදම් ගාක් තියෙනවා. දැන් මේ ව්‍යාපාරයට හොයලා බලලා කරන එක පොඩක් ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යාපාරයේ බැංකුවට කියලා තියෙනවා හැම මාසෙම රක්ෂණීය 2000ක්, විදුලිය 5000ක් ගෙවන්නේ කියලා තියෙනවා.
බැංකුව තමයි කියන්නේ මේ ව්‍යාපාරේ කියලා තියෙනවා හැම මාසෙම මම මතක් කරන්න ඕනේ හැම මාසෙම 5000ක් විදුලි බිල ගෙවන්න, රක්ෂණය ගෙවන්න ඒ කියලා නියෝගයක් දීලා තියෙනවා බැංකුවට. ඒතර බැංකුවත් කරන්නේ මොකද්ද? හැම මාසෙම මේක ගෙවනවා. ඕකට කියන්නේ ස්ථාවර නියෝග ගෙවීම කියලා. ව්‍යාපාරය තමයි කියලා තියන්නේ. එතකොට ඒකත් බැංකුව අපිට අයි දැනුවත් කරන්නේ නැහැ. හැම කියපු නිසා හැම මාසෙම ගෙවනවා. හැබැයි අපේ පොත්වල ඕක වැටලා නැහැ. මොකද බැංකුවනේ ගෙවන්නේ. බැංකුව මාස අවසානයේ තමයි ඔක දැනුම් දෙන්නේ. ඔන්න ස්ථාවර නියෝග ගෙවීම කියනවත් අපේ පොත්වල වැටලා නැහැ. ඕවත් තියෙන්න පුළුවන් ගණදෙනවා ස්ථාවර නියෝග ගෙවීම කියලා. ස්ථාවර නියෝග ගෙවීම. ඒ කියන්නේ සිජුවම බැංකුව ගෙවන ඒවා. ඒක තව ගණදෙනවා. ඊළඟට බැංකුවත් එක්ක වෙන ගණදෙනුව තමයි මම කියවනේ දැන් මේ බැංකුව හැමදේම කරන්නේ චෙක් පාත් ගණදෙනු කරනවා ස්ථාවර නියෝග ගෙවනවා හැමදේම කරනවා බැංකුවට ඉතින් පාඩු වෙන්නේ ඒ නිසා බැංකුව මොකද කරන්නේ හැම මාසෙම මෙයා කට්ටියට කියනවා දැන් මම ඔයාලට සේවාවක් සපයන්නේ ඒ නිසා මට ඔයගෙන් ගාණක් ඕනේ කියලා හැම මාසෙම ඒ කියන්නේ බැංකු ගාස්තු කියලා ගාණක් හැම මාසෙම අය කරගන්නවා බැංකු ගාස්තු බැංකුව කෙලින්ම අපේ account එකෙන් අය කරගන්නවා ඒක අපි දන්නේ නැහැ බැංකු ප්‍රකාශය අපිට ලැබුණාට පස්සේ එතකොට අන්න ඒවට කියන බැංකු ගාස්තු නැත්නම් බැංකු අය කිරීම කියලා. ඒකත් බැංකුව කරනවා අපිට දැනුම් දෙන්නේ පස්සේ. ඔන්න ඔය ටික තමයි බැංකුවත් එක්ක වෙන්න පුළුවන් ගනුදෙනු ටික. මොනවද? තැම්පත් කළා අපි වෙනස් වෙන්න පුළුවන් හේතු ටික මම කිව්වේ. තැම්පත් කළා උපලබ්ධි නෝ චෙක්. ඊළඟට තැම්පත් කළා අඟුරු වීම. ඊළඟට නිකුත් කළා ඉදිරිපත් නෝ චෙක්. ඊළඟට නිකුත් කළා අඟුරු වීම. ස්ථාවර නියෝග ගෙවීම, සිජු පේසන, බැංකු අය කිරීම. ඔය ටික විතරමයි බැංකු සැලසුම් වල තියෙන ටික. හරි. ඔන්න ඔය ටික මම කතා කරන්නේ බැංකුවත් එක්ක වෙන පුළුවන් ගනුදෙනු ටික. හරි. ඔය ටිකෙන් දැන් අපි මං කියවනේ දැන් මේ දෙක වෙනස් වුනේ නැතොත් අපි හදනවා දෙකක් මොකද්ද පළවෙනි එක සංශෝධිත මුදල් පොත අනිත් එක මොකද්ද බැංකු සැසඳුම් ප්‍රකාශය බැංකු සැසඳුම් ප්‍රකාශය බැංකු සැසඳුම් ප්‍රකාශය කියලා ඔන්න ඔය දෙකක් හදනවා හරි සරල දෙයක් තියෙන්නේ සංශෝධිත මුදල් පොතයි බැංකු සැසඳුම් ප්‍රකාශයයි කියලා දෙකක් හදනවා මේ සංශෝධිත මුදල් පොතේ කියන්නේ මුදල් පොතේ වාර්තා වෙච්ච නැති ඒවා දාන එකට තමයි සංශෝධිත මුදල් පොත කියන්නේ. ඒ කියන්නේ මුදල් පොතේ වැටුණු නැති ඒවා තියෙනවා නම් ඒවා තමයි දාන්න ඕනේ. දැන් අපි ඔය කතා කරපු ඒවාෙන් වැටුණු නැති ඒවා මොනවද? ඒ කියන්නේ මුදල් පොතේ වාර්තා වෙලා නැහැ. හැබැයි බැංකුවේ පොත්වල තියෙනවා. හරි මම කියපු කතා කරපු ඒවායි තැම්පත් කළ නමුත් උපලබ්ධ නොවචේ. මේකේ දානවද? තැම්පතු අපේ මුදල් පොතේ දාලා තියෙන්නේ. බැංකුවේ තමයි තාම වැටුණු නැති. එහෙනම් මේක දාන්නේ නැහැ. ඊළඟ තැම්පත් කළ අඟුරු වීම ඇත්තටම අඟුරු වීම දැනගන්නේ බැංකුවනේ බැංකුව දැනගන්නේ මාසේ අවසාන වෙනකන් අපි දන්නේත් නැහැ එහෙනම් අපේ පොත්වල වාර්තා වෙලා නැහැ අන්න ඒක වැටෙනවා තැම්පත් කළ අඟුරු වීම ඊළඟ නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝ චෙක් වාර්තා වෙනවද නිකුත් කළා ඉදිරිපත් නෝ චෙක් අපේ පොත්වල දාලා තියෙන්නේ බැංකුවට තමයි තාම වැටලා නැත්තේ එහෙනම් ඒක බැංකුවේනේ නැත්තේ එහෙනම් ඒකේ ඉන්නේ ඊළඟ නිකුත් කළ අඟුරු චෙක් ඔය අඟුරු චෙක් සම්බන්ධයෙන් මුලින්ම දාන්නේ බැංකුව තමයි දැනගන්නේ මේ ව්‍යාපාරයට දැනුම් දුන්නොත් තමයි මේක අපේ පොත්වල වාර්තා වෙන්නේ. එහෙනම් ඒකත් වැටිලා නැහැ. එහෙනම් ඒකත් දාන්න තියෙන්න ඕන. ඊළඟට සිජු පේසන සිජුවම බැංකුවට ලැබිච්ච ඒවා. අන්න සිජු පේසන කියන ඒවා සිජුවම බැංකුවට ලැබිලා තියෙන්නේ. සිජුවම බැංකුවට ලැබිලා තියෙන්නේ. එතකොට ඒක දැනගෙන තියෙන්නේ බැංකුව විතරයි. අපිට දැනුම් දෙන්නේ මාසේ අවසානයේ. එතකන් අපේ මුදල් පොතේ වාර්තා වෙලා නැහැ. එහෙනම් ඒකත් අපි දාන්න ඕන. ඊළඟට ස්ථාවර නියෝග ගෙවීම. ඒකත් බලන්න. ඒකත් බැංකුව තමයි ගෙවන්නේ. අපි දැනගන්නේ මාසේ අවසානයේ. එහෙනම් අපි දැනගන්නකම් මුදල් පොතේ දාලා නැහැ. එහෙනම් ඒකත් මේකට එන්න ඕන. ඊළඟට බැංකුව අය කිරීම බැංකු ගාස්තු ඒකත් බැංකුව කෙලින්ම අපෙන් අය කරගත්ත එකනේ ඒකත් බැංකුව තමයි දැනන් හිටියේ අපි දන්නේ නැහැ අපි දැනුම් දුන්නාට පස්සේ ඒක අපේ පොත්වල ඇත්තටම වාර්තා වෙලා නැහැ ඔන්න ඕකත් සංශෝධිත මුදල් පොතේ දාන්න ඕන සරලව කිව්වොත් සංශෝධිත මුදල් පොතේ මෙන්න මේ ටික තමයි එන්නේ සරලවම ගත්තොත් ස්ථාවර නියෝග ගෙවීම සිජු පේසන බැංකු ගාස්තු සහ අගුරු චෙක්පත් ඔන්න ඔය හතර තමයි සංශෝධිත මුදල් පොතට එන්නේ ඔය හතර විතරමයි ඒ කියන්නේ මුදල් පොතේ වාර්තා වෙලා නැති ඒවා හතර ඊළඟට බැංකු සැසඳුම් ප්‍රකාශය කියන්නේ මොකද්ද බැංකුව දැන් මේක හැදුවා මුදල් පොත හැදුවට පස්සෙත් වෙනසක් වෙන්න පුළුවන් හේතු මොනවද අන්න ඒව දාලා තමයි බැංකුව සැලසුම් ප්‍රකාශය හදන්නේ දැන් මම ඔය කියපු කරුණු වලින් අඟුරු චෙක්පත් ස්ථාවර නියෝග ගෙවීම සිජු පේසන ඔය ඔක්කොම මුදල් පොතට වැටුණානේ එහෙනම් මුදල් පොත හැදුවට පස්සේ තවදුරටත් වෙනස් වෙන්න පුළුවන් හේතු දෙකයි තියෙන්නේ එකක් මොකද්ද තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝ චෙක්පත් ඒ කිව්වේ මොකද්ද බැංකුව ගිහින් තැම්පත් කරාට තාම මේක බැංකුව අපේ account එකට දාලා නැහැ හේතුව එක වරදක් නෙමෙයි ඒකට පොඩි කාලයක් ගන්නවා. සමහරවිට අපේ මාසේ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. අන්න ඒක එකක්. ඒතකොට ඒක වරදක් නෙවෙයි. අන්න ඒ කියන්නේ බැංකු සැලසුම් ප්‍රකාශයට. අනිත් දේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත්. ඇත්තටම අපි ඒක ගෙවලා තියෙන චෙක්පත්. හැබැයි ඒක තාම මේ ගෙවපු එක්කෙනා බැංකුවට ගිහින් ඉදිරිපත් කළා නැහැ. ඒතකොට ඒක කාගේවත් වරදක් නෙවෙයි. ඒක තාම දීලා නැහැ. ඒක දීපු දවසට බැංකු account එකට සල්ලි අපින් අඩු කරා. එතකන් දීලා නැහැ. ඒකත් වරදක් නෙවෙයි. අන්න ඒ දෙක දාන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය. තැන්පත් කළ නමුත් නෝ චෙක් සහ නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝ චෙක් දාන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය. හේතුව මුදල් පොතේ අර වැටිච්ච නැති ඔක්කොම දැම්මට පස්සේ තවදුරටත් වෙනස් වෙන්න පුළුවන් හේතු දෙක ওই දෙක විතරමයි.
ඔය දෙක තමයි බැංකු සැලසුම් ප්‍රකාශයට එන්නේ. ඔන්න ඔය ටික තමයි සරලවම කිව්වොත් ඔය හැම බැංකු ගණදෙනුවක් එක්ක මේ තියෙන ඔක්කොම ජංගම ගිණුම්. ජංගම ගිණුම වෙන්න පුළුවන් ගණදෙනු ටික. එහෙනම් සංශෝධිත මුදල් පොතට යන්න මොනවයි? ස්ථාවර නියෝග ගෙවීම්, සිජුපේෂණ, බැංකු අය කිරීම, අගුරු චෙක්පත්. බැංකු සැලසුම් ප්‍රකාශයට එන්නේ මුදල් පොත හැදුවට පස්සේ තවදුරටත් වෙනස් කරන හේතු දෙකයි තියෙන්නේ. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක් සහ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. ඔය දෙක විතරමයි තියෙන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි සරල පැහැදිලි කිරීමක් කරේ බැංකු සැසඳුම් වලින්. තවදුරටත් මොනවා හරි පැහැදිලි කරගන්න ඕන නම් කියන්න. මම ටිකක් ඔය ඉක්මනට කිව්වේ මම ලොකු කාලයක් කරන ඒවා සරලව කිව්වේ ඔය ටික තමයි පැහැදිලි කිරීම තියෙන්නේ. මෙන්න මොනවා හරි පැහැදිලි නැති තැන් තියෙනවා කියන්න. ඔව් අර වැරදි තිබුණොත් ඒ කියන්නේ මේ වැරදි තිබුණොත් ඒවත් දාන්න. ඒ කියන්නේ මුදල් පොතේ මොකක් හරි වරදක් වෙලා තිබුණොත් ඕක කොහොමද දාන්න ඕනේ? වරදක් වුණොත් ඒ වරද කොහොමද සංශෝධන මුදල් පොතේ හදමු. ඒවා හරි මම කිව්වේ ප්‍රධාන වශයෙන් එන ටික. දැන් මුදල් පොතේ වැරදක් තිබුණොත් ඒත් වෙනස් වෙනවනේ. ඒ වුණොත් ඒ මුදල් පොතේ වරදක් හදන්න ඕනේ. ඒකත් හරි. තා මොන හරි පැහැදිලි කිරීමක් කරන්න ඕනද? හරි. අපි ඒක ගාණක් හදන ගමන් පැහැදිලි කිරීමක් කරගමු. හරි මට ඔගේ ගන්න ඉක්මනට සරල ගාණක් තියෙන්නේ 3 වෙනි ගාණ. පිටු අංක 8 3 වෙනි එක. පිටු අංක 8 3 වෙනි එක. පිටු අංක 8 3 වෙනි ගාණ. පිටු අංක 8 3 වෙනි ගාණ. බලන්න 3 වෙනි ගානේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ බලන්න 3 වෙනි ගානේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම. හරි. අන්න ඒක ගන්න සංශෝධිත මුදල් පාලන ගිණුම. සංශෝධිත මුදල් පාලන ගිණුම. T ගිණුමක් ගහන්න. සංශෝධිත මුදල් පාලන ගිණුම කියන එකේ සරලම දේ තමයි මුදල් පොතේ වැටුනේ නැති වාර්තා වෙච්ච නැති ගණදෙනු වාර්තා කරන්න. ඔන්න ඕක තමයි සරලම කියන්නේ. සංශෝධිත මුදල් පාලන කියන්නේ ඒකයි. මුදල් පොතේ වාර්තා වෙච්ච නැති ගණදෙනු වාර්තා කරන්න. ඔන්න ඕක තමයි සංශෝධිත මුදල් පාලන ගිණුම කියන්නේ. අර මං කියවනේ බැංකුවත් එක්ක වෙච්ච ගණදෙනු වලින් මුදල් පොතේ වාර්තා වෙන්නේ නැත්තේ ඔන්න ඕක තමයි. ඒ කියන්නේ බැංකුව කෙලින්ම දැනගන්නේ. එහෙනම් මුලින්ම දැනගන්නේ බැංකුව. බැංකුව දැනගත්ත ගමන් අපිට කෝල් කරලා කියන්නේ නැහැ. මොකද එයා කියන්නේ බැංකු ප්‍රකාශයෙන්. ඒක අපිට ලැබෙන්නේ මාසයේ අවසානයේ. එතකම් මේ පොතේ ඒව දාලා නැහැ. අන්න ඒක තමයි තියෙන්නේ. හරි. ගහ ගන්න මුලින්ම සංශෝධිත මුදල් පාලන ගිණුම රූල් 5ක් පැක් වෙන්න. දෙක බැංකු සැසඳුම් ප්‍රකාශය. මේවා ඉස්සර නම් ගානක් අනිවාර්යෙන් මේවා විභාග පේපරේ හදන්න. දැන් එන්නේ නැහැ වැඩි. බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය මේක රූල් 5කට 6ට හරි මේ විදිහට ගහ ගන්න බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය උඩටම ගන්නේ මුදල් පොතේ නිවැරදි ශේෂය. මේ නිසා ඔකේ පළවෙනි රූල් ලියන්න මුදල් පොතේ නිවැරදි ශේෂය. මුදල් පොතේ නිවැරදි ශේෂය. මේකට එකතු කිරීම වල රූල් දෙකක් විතර තියෙනවා. අඩු කිරීම වල රූල් දෙකක් විතර තියෙනවා. අවසාන උත්තරේ එන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂය. බැංකු ප්‍රකාශයේ ශේෂය. බැංකු ප්‍රකාශය කියන්නේ කවුද? බැංකුවේ හදන එක. බැංකු ප්‍රකාශයේ ශේෂය. මේ විදිහට රූල් 5කට 6කට ගහන්න. බැංකු සැලසුම් ප්‍රකාශ උඩට තියෙන මුදල් පොතේ නිවැරදි ශේෂය තියෙන්න ඕන. එකතු කිරීම අඩු කිරීම අවසාන තියෙන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය. බැංකු ප්‍රකාශනයේ ශේෂය. හරි. මේ දෙක ඉක්මනට ගහලා ඉවර නම් කියන්න. අපිට වෙලාත් යනවා වැඩි දැන්. මේ දෙක ගහලා ඉවර නම් කියන්න. මේ වගේ තීරු දෙකකට ගන්න මුදල් පොතේ නිවැරදි ශේෂය. මේකට හේතු තියෙනවා. ඔය තැම්පත් කරන නමුත් උපලබ්ධ සහ නිකුත් කරන ඉදිරිපත් නොවන එකතු වෙන අඩු වෙන මම ඒ හේතු නම් කියන්නේ නැහැ. මොකද ඒව මේ පටලව ගන්න ඕනේ නැහැ. තව මාස පොඩි ගානක් විභාගෙට තියෙන්නේ. මේක එකක් දැනගත්තා නම් ඒක හොඳටම ඇති. වෙන මොකුත් දැනගන්න ඕනේ නැහැ. හේතු තියෙන හැම එකටම හේතුව හැමදේම දැනගන්න දැන් වෙලාවක් නැහැ. කලින් තිබුණා නම් කියන්න තිබුණ හේතු හැමදේම දැනගන්න. ඔයාලට දැන් දැනගත්තා කියලා එකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මම ඔය හේතු ටික පොඩ්ඩක් අඩු කරනවා. මේකට හේතු මොකද මේක එකතු වෙන්නේ මේක අඩු වෙන්නේ හේතු මොකද කියලා ඒක අඩු කරලා මම කෙලින්ම කියන්නේ මේක කරන්නයි කියලා විතරයි. හරිද මේ දෙක ගහලා ඉවරලා? මේ දෙක ඉවරද? ඉඩ වෙන් කරගෙන.
හරිනම් කියන්න බැංකු සැදුම් ප්‍රකාශ උඩට ගන්න මුදල් පොතේ නිවර්ත ශේෂය එකතු කිරීම අඩු කිරීම අවසානයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය එන්නේ. හරි. අනිවාර්යයෙන් මේ සංශෝධිත මුදල් පොත කියන්නේ මුදල් පොත නිවැරදි කරන එකනේ. මුදල් පොත නිවැරදි කරන්න නම් වැරදිච්ච ඒ කියන්නේ පැවති මුදල් පොතේ අනිවාර්යයෙන්ම ශේෂය දීලා තියෙන්න ඕන. මොකද ඒක අපි නිවැරදි කරන්නේ. පැවති එකේ ඒක අරන් තමයි අපි නිවැරදි කරන්න ඕන. හරි. දැන් ගාන ආරම්භය බලන්න. 2021 3.31 දිනට මුදල් පොත අනුව වාසිදායක බැංකු ශේෂය 1,40,000ක එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග සමාන නොවිය වෙනසට බලපෑ හේතු පහද දෙයි. අනිවාර්යයෙන්ම ඒ දෙක සමාන වෙන්නේ නැති වුණොත් තමයි මේ දෙක හදන්නේ. ඒකට වෙනසට බලපෑ හේතු තියෙනවා. ඕන උඩම දීලා තියෙනවා. ඒ කියන්නේ අර ඔය වැරදි හදන්න කලින් මුදල් පොතේ පැවති මුදල් පොතේ ශේෂය. අන්න ඒක තමයි මේකේ උඩටම දාගන්න ඕනේ. ඒකනේ නිවැරදි කරන්නේ. පැවති එකේ ශේෂය අරන් තමයි ඒක නිවැරදි කරන්නේ. එහෙනම් පැවති එකේ ශේෂය මුලින්ම උඩම දාගන්න 3.31 ශේෂය කියලා. වාසිදායක එකක් නිසා හරපැත්තේ දාගන්නේ 3.31 ශේෂය කියලා 1,40,000යි. 1,40,000. ඒ කියන්නේ වැරදිච්ච එක. ඒ කියන්නේ පැවති එක. ඔය ගනුදෙනු දාපු නැති මුදල් පොතේ ශේෂයනේ අපි නිවැරදි කරන්න ඕනේ. ඒ නිසා පැවති ශේෂය තමයි ගානේ උඩම දාගන්නේ. මේ ආරම්භක ශේෂ නෙවෙයි. මේ අර වැරදිච්ච මුදල් පොතේ කියන්නේ ඉස්සෙල්ලා හදලා තිබුණු මුදල් පොතේ අවසාන ශේෂය 3.31 ශේෂය. ඒක තමයි අපි නිවැරදි කරන්න ගන්න 1,40,000. මේකට කියන්න ඕන පැවති ශේෂය කියලා. පැවති ශේෂය කියලා. නමුත් මතක තියාගන්න පැවති ශේෂය. හරි. ඒක 1,40,000 දාගන්න. ඒක හරිද කියලා? හරි. ඔන්න එහෙනම් පළවෙනි ගනුදෙනුවට යනවා. තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක්වත් 3,50,000යි. සරලව මතක තියාගන්න. දැන් ඔය තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝ සහ නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝචෙක් අර මම පැහැදිලි කිරීමෙන් කිව්වා මුදල් පොතේ කිසිම වරදක් නැහැ. මොකද මුදල් පොතේ හරටක් දාලා නිකුත් කළේව බැරටක් දාලා. ඒක බැංකුවේ පොත්වල තමයි තාම වැටලා නැත්තේ. හේතුව තව කාලයක් යන පුළුවන් චෙක් පත අනිත් එක තාම බැංකුවට ලැබිලා නැති වෙන්න පුළුවන් නිකුත් කළ එක. නිසා ඒක බැංකුවේ පොත්වල තමයි වාර්තා වෙලා නැත්තේ. ඒ නිසා සංශෝධිත මුදල් පොතේ ওই දෙක යන්නේ. ওই දෙක යන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයට. ওই දෙක විතරමයි බැංකු සැසඳුම් ප්‍රකාශයට යන්නේ. බැංකුවේ වැරදි આવොත් ඒත් වෙනවා. හැබැයි ලේසියෙන් සාමාන්‍ය බැංකුවේ වැරදි වෙනවා සම්භාවිතාව එනවා හුඟක්ම අඩුයි. එන්නේ නැති තරම්ම තමයි. හරි. එහෙනම් බැංකු සැසඳුම් ප්‍රකාශයට එන්නේ. මම ඇහුවත් ඕක මොකද්ද කරන්නේ? තැන්පත් කරන නමුත් උපලබ්ධ එකතු කරනවද අඩු කරනවද? එකතු කරනවද අඩු කරනවද බැංකු සැසඳුම් ප්‍රකාශයට? මොකද්ද කරන්නේ? තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක් වෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයට හරි. ඒක එකතු කරනවද අඩු කරනවද? තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක්වත් එකතු කරනවද අඩු කරනවද? එකතු කරනවා කියලා දාලා තියෙනවා. වැරදි අඩු කරන්නේ. හරි මේකට හේතුවක් තියෙනවා අඩු කරනවා. මම අහන්නේ ඒ හේතුව කියන්නද? මම නම් කියන්නේ හේතුව ඕනේ නැහැ කියලා දැනගන්න. දැන් ඉතින් හේතුව හොයා ඉන්න වැඩක් නැහැ නේ. මේක අඩු කරන හේතුවක් තියෙනවා. මතක තියාගන්න මෙච්චරයි. මේ කෙටියෙන් මතක තියාගන්න. තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක්වත් අඩු කරනවා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝචෙක්වත් එකතු වෙනවා. මේකට හේතුවක් තියෙනවා. මට ඒක හේතුව කියන්න පුළුවන්. මම හේතුව දැනගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ. මම ඕන හේතුවක් කියන්න. සාමාන්‍ය තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක්වත් මුදල් පොතේ දාලා තියෙනවනේ. හරපැත්තනේ තියෙන්නේ. මුදල් පොතේ තියෙනවා හරපැත්ත. එතකොට මුදල් පොතේ තියෙන බැංකුවේ නැහැ. බැංකුවේ නැහැ. එතකොට මේ උඩ තියෙන මුදල් පොතනේ. මේ උඩ මුදල් පොත වැඩි. මුදල් පොත වැඩි. මේ බැංකුවේ දාලා නැහනේ. බැංකු ප්‍රකාශය අඩුයි. මේ දෙක බැලන්ස් කරන්න ඕන. එතකොට මෙතන හිතන්නේ වැඩි කියන්නේ මෙතන 100 තියෙන්නේ. මෙතන 50 කියලා හිතන්න. කොහොම හරි අවසාන උත්තරේ 50 ගන්න ඕන. එහෙනම් මේ 100 50 ගන්න නම් මොකද වෙන්න ඕන? 50ක් අඩු වෙන්න එපා. අන්න ඒක නිසා තමයි ඔකත් අඩු වෙන්නේ. දෙපැත්ත සමාන කරන්න ඕන නිසා. ඒ නිසා හේතුව නම් ඕනේ නැහැ. හේතුව දැනගන්න ඕනේ. මොකද මුදල් පොත තියෙන නිසා මුදල් පොත වැඩි. මේකේ නැහනේ. මේකේ නැති නිසා මේක අඩුයි. දෙපැත්ත බැලන්ස් කරන්න මේ වැඩි එකෙන් අඩු එක උත්තරේ ගන්න. වැඩි එකෙන් අඩු ඒ වැඩි ගාන අඩු කරා නම් හරිනේ. දෙපැත්ත සමාන වෙනවා. අන්න ඔකට තමයි අඩු කරන්නේ. තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක්වත් කෙටියෙන් මතක තියාගන්න අනිවාර්යයෙන්ම අඩු කරනවා කියලා. අඩු කරන්න. ඒක විතරක් මතක තියාගත්තාම ඇති. ඒ දෙක විතරයිනේ තියෙන්නේ. ඒ නිසා ඒ දෙක මතක තියාගන්න. තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝ කියලා අඩු කරා. උපලබ්ධ නෝ කියලා කෙලින්ම දෙවෙනි වලට අරන් අඩු කරන 350ක්. අඩු කරනවා කියලා විතරක් මතක තියාගන්න. මතක තියාගන්න තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක් අනිවාර්යයෙන්ම අඩු කරනවා. ඒක එන්නේ බැංකුව සැසඳුම් ප්‍රකාශයට. තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝ කියලා 350ක් අඩු කරගන්න. හරි. ඔන්න දෙවෙනි එක තියෙන ස්ථාවර නියෝග ගෙවීම රක්ෂණ ගෙවීම ලක්ෂ 3යි. මම කියනවා ස්ථාවර නියෝග කියන්නේ බැංකුව කෙලින්ම ගෙවන ඒවා.
ඇත්තටම බැංකුව ගෙවුවට පස්සේ අපි දන්නේ නැහැ ඒක ගෙවුවද කියලා. බැංකුව සිජුවම ගෙවන්නේ බැංකුවට කලින් කියලා තියෙන එක හරි. බැංකුව ගෙවුවට අපිට කෝල් එකක් දීලා කියන්නේ නැහැ අපි ගෙවුවා කියලා. මාසයේ අවසානයේ තමයි අපිට කියන්නේ. මාස අවසාන කියන්නේ කොහොමද? බැංකුව ප්‍රකාශය මගින් කියන්නේ. එතකොට අපි ඕක දාලා දෙනවද අපේ මුදල් පොතේ? නැහැ. අපි දන්නේ නැහැනේ බැංකුව ගෙවුවට අපි දන්නේ නැහැනේ. අන්න ඒ වෙන්නේ මුදල් පොතේ දාලා නැහැනේ. අන්න ඒක සංශෝධනය කරන්න. ඒක දාපු නැති නිසා ඒක දාන්න ඕන. හරි. මේ දැන් මේක ගෙවීමක්නේ. ගෙවීමක් වුණා මුදල් පොත හරණ වෙන්නේ ගෙවීමක් වුණා මුදල් පොත බැර කරන්න. මුදල් පොත බැර කරන්න ලක්ෂ 3ක් ගෙවලා තියෙන මොනවයි රක්ෂණය කියලා. සරල දෙයක් තියෙන රක්ෂණය. මොකද ව්‍යාපාරය මේක ගෙවනකම් දන්නේ නැහැ. බැංකුව තමයි සිජුව ගෙවලා තියෙන්නේ. ඕකට කියන්නේ ස්ථාවර නියෝග ගෙවීම කියලා. රක්ෂණය කියලා ගෙවීමක් නිසා බැර කරන්න ලක්ෂ 3ක්. හරි. ඊළඟට තුන්වෙනි එක තියෙනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්. මම කියවනේ මේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් කිව්වත් අපේ මුදල් පොතේ ඔක දාලා තියෙනවා. මුදල් පොතේ බැරට තියෙනවා. මුදල් පොතේ බැරට තියෙනවා. බැංකුවේ තමයි තාම ඉදිරිපත් වෙලා නැත්තේ. චෙක් එක දීපු එක නා තාම බැංකුවට ගිහින් දාලා නැතුව ඇති. ඒ නිසා කාලයක් යනවා. ඒ නිසා ඒක වරදක් නෙමෙයි. මුදල් පොතේ වරදකුත් නැහැනේ. මේක මොඩි කාලයක් ගන්න නිසානේ මේ වෙනස එලා තියෙන්නේ. හරි. ඔන්න ඕකත් එන්නේ බැංකු සැලසුම් ප්‍රකාශයට. බැංකු සැලසුම් ප්‍රකාශයට එන අවසාන එක නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් පත්. දැන් ඒක අනිවාර්යයෙන්ම එකතු කරනවා. මම ඒකට හේතුව කිව්වා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් පත් තියෙන කොහෙද? මුදල් පොතේ බැර පැත්තේ. බැංකුවේ තියෙනවද? නැහැ. බැංකු පොතේ නැහැ කියලානේ තියෙන්නේ. බැංකු පොතේ නැහැ. මුදල් පොතේ බැර පැත්ත තියෙනවා කියන්නේ මුදල් පොත අනිවාර්යෙන් බැර කියන්නේ අඩු වෙන එකක්නේ. අඩුයි. මුදල් පොත අඩුයි. මේකේ සටහන් වෙලා නැහැනේ. බැංකු ප්‍රකාශයේ සටහන් වෙලා නැහැනේ. බැංකු ප්‍රකාශය අනිවාර්යෙන් වැඩිපුර ඇත්තේ. එහෙනම් මේ 50න් 100 ගන්න ඕන. 50න් 100 ගන්න ඕන. එහෙනම් මොකක් කරොත් හරියද? 50ක් එකතු කරා නම් හරියි. අන්න ඒක නිසා තමයි මේකත් එකතු කරන්නේ. මේක අඩුයි, මේක වැඩි. දෙපැත්ත බැලන්ස් කරන්න ඕන. ඔය අඩු ගාන ආපහු මේකට එකතු කරා නම් හරිනේ. අන්න ඒක නිසා තමයි එකතු කරන්නේ. හේතුව ඕනේ නැහැ. ඕක එකතු කරනවා කියලා මතක තියාගන්න. එහෙනම් මේකත් එකතු කරන්න නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් කියලා. ඉදිරිපත් නොවු චෙක්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් කියලා 220යි. ඔය දෙක විතරමයි බැංකු සැලසුම් ප්‍රකාශයට එන්නේ. තැන්පත් කළ නමුත් උපකරණ නොවු චෙක් අඩු කරනවා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් එකතු වෙනවා. ඒකට හේතුව මම කිව්වට ඒක එච්චර හිතන්නත් ඕනේ නැහැ. ඔය දෙක මතක තියාගෙන ඉන්න. ඔය දෙක විතරයි. ඒකට හේතු මේ දෙකම වරදවල් නෙවෙයි කාලයක් ගත වෙන ඒවා දෙකක්. ඒකයි. ඒත් වෙනසක් වෙන්න පුළුවන් හේතු දෙකක් කාලයක් යන ඒවා. වරදවල් නෙවෙයි ඒවා. හරි. මට කියන්නේ තුන්වෙනි එක හරිද? හරි. ඊළඟට තියෙනවා ණය ගැතියෙකු සිජු තැන්පත් කිරීම. අන්න ඒකත් මම කියවනේ ණය ගැතියෙකු සිජුවම බැංකු account එකට දාලා. මම අපි ව්‍යාපාරේ දන්නේ ඒක. දන්නේ මාස අවසානයේ පස්සේ. මාස අවසානයේ නෑ. ඒතකොට දන්නේ නැහැ කියන්නේ අපි ඒක වාර්තා කරලා නැහැ. අපි දාලා නැහැ කියන්නේ සංශෝධිත මුදල් පොතට ගන්න ඕන. අපි දාලා නැහැනේ මාස අවසානයේ මේක දැනගන්නේ. එහෙනම් ලැබීමක්. ලැබීමක් විදිහට දාන්නේ ණය ගැතියන්ගේ ලැබීමක් වුණොත් සංශෝධිත මුදල් පොත හර කරන්න. සංශෝධිත මුදල් පොත හර කරනොත් 3,30,000ක් බැර වෙන්නේ ණය ගැති කියලා ලියන්න. ණය ගැති. බැර වෙන්නේ ණය ගැති කියලා ලියන්න. මුදල් ලැබීම. ඕකට කියන්නේ සිජුපේෂන්. මේ ගණතුණු ටික විතරයි තියෙන්නේ වෙන මොකුත් නැහැ. ඔය දැන් මම කියපු ටික විතරමයි බැංකුවත් එක්ක වෙන ඒවා තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඔය ටික විතරමයි. ඊළඟට තියෙනවා තැන්පත් කළ අගුරු චෙක් ලක්ෂයක්. මම කියවනේ ඔය අගුරු වීම. අගුරු වීමක් දන්නේ කවුද? බැංකුව. ඔකක් දන්නේ බැංකුව. බැංකුව තමයි දැනගන්නේ. බැංකුව අපිට දැනුම් දෙන්නේ නැත්නම් අපි බැංකුව දැනුම් දෙනකම් අපි ඕක දන්නේ නැහැ. බැංකුව දැනුම් දෙන්නේ මාසයේ අවසානයේ. එතකන් අපේ පොත්වල දාලා නැහැ. අපේ පොත්වල ඕක දාලා නැහැ. ඒකන් ඒ නිසා මේක සංශෝධිත මුදල් පොතට තමයි ගන්න. ඒක මුදල් පොතේ වාර්තා වෙලා නැහැ. හරි. ඒක එකක්. ඊළඟ දේ ඔක කොහොමද දාන්නේ? මට කවුරුත් කියන තැන්පත් කළ අගුරු චෙක්පත් කොහොමද දාන්නේ? සමහරට ඒක හිතා ගන්නවත් බැරි. ඒක කොහොමද දාන්නේ? මුදල් පොතට හර කරනවද බැර කරනවද? කොහොමද දාන්නේ? තැන්පත් කළ අගුරු චෙක්පත කොහොමද දාන්නේ? හර කරනවද බැර කරනවද? හරි. ඔක තේරෙන්නේ නැත්නම් මම කියනවා. දැන් තැන්පත් කළ චෙක් දන්නවනේ දැන් සංශෝධිත මුදල් පොතට යනවායි කියලා. හරි. අගුරු වීම කියන්නේ මොකද්ද? බැංකුව ගෙවන එක ප්‍රතික්ෂේප කිරීම. බැංකුව ගෙවීම ප්‍රතික්ෂේප කිරීම තමයි අගුරු වීම කියන්නේ. තැන්පත් කළ චෙක්පතක් තමයි අගුරු කරන්නේ. සාමාන්‍යයෙන් අපි තැන්පතුව මුදල් පොතේ මොන පැත්තේ තියෙන්නේ? තැන්පත් කරොත් හරට දාන්නේ. තැන්පත් කරොත් මුදල් පොතේ හරට දාන්නේ. ඒක තේරෙනවනේ. තැන්පත් කළොත් මුදල් පොතේ හරට තියෙනවා කියන එක තේරෙනවනේ. තැන්පත් කළොත් මුදල් පොතේ හරට තියෙන්නේ. හරට දැන් දාලා තියෙනවත් ඇත්තේ.
දැන් ඕක අඟුරු වුණා. අඟුරු වුණා කියන්නේ ප්‍රතික්ෂේප කරා. එහෙනම් තැම්පතු හර පැත්තේ තියෙන අඟුරු වුණා නම් ඒක අයින් කරන්න ඕන. හර පැත්තේ තියෙන එකක් අයින් කරන්න ඕන. අඟුරු වුණා කියන්නේ ඒක දැන් අතන බැංකු දැන් හිතන්න රුපියල් මෙහෙම හිතන්නකෝ. යාළුවෙක්ගෙන් රුපියල් 50000ක් මට ලැබෙන්න තියෙනවා. ඔන්න 50000 ලැබුණා. 50000 කියන්නේ ලැබුණේ නැහැ. මුදල් නෙවෙයි ලැබුණේ චෙක් එකක් ලැබුණේ. හරි. මොන 50000ක චෙක් පතක් ලැබුණා. මම ලැබුණ ගමන් මොකද කරන්නේ? එහෙනම් ණය අය යාළුවගෙන් සල්ලි ඉල්ලන්න ඕනේ ණය කැපුවා. කෙලින්ම ණය කැපුවා මුදල් ලැබීමක් විදිහට දැම්මා. ඔන්න මම චෙක් එක ගිහින් බැංකුවේ දැම්මා. චෙක් එක ගිහින් බැංකුවේ දැම්මා. බැංකුව ගියාට පස්සේ කියනවා ඒ account එකේ සල්ලි නැහැ. ඒ නිසා චෙක් පත ගෙවීම ප්‍රතික්ෂේප කරා. ඒ කියන්නේ අඟුරු වුණා. දැන් මම මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ මම? මුදල් ලැබීමක් විදිහට දාපු එකත් අයින් කරනවා. තව දෙයක් කරනවා මොකද්ද? දැන් ගිහින් යාළුවගෙන් ආපහු සල්ලි ඉල්ලනවා. සල්ලි ඉල්ලනවා. ඕකනේ වෙන්නේ. හරි මේක දැන් තැම්පතුවක් විදිහට දාලා ඇත්තේ අඟුරු වීමක් කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරා. එහෙනම් තැම්පතු කරන එක අයින් කරන්න ඕන. තැම්පතු තියෙන්නේ හරටනේ. හර එකක් අයින් කරන්න අපි දන්න මොකද්ද කරන්නේ? හර එකක් අයින් කරන්න බැර කරනවා. එහෙනම් මේක බැර කරන ලක්ෂයක් ඉස්සරහට අඟුරු චෙක් කියලා. තැම්පත් කිරීම අයින් කරා. හර වෙච්ච එක අයින් කරා. අඟුරු චෙක් කියලා ලක්ෂයක්. මොනවා අර දිස්සටන් පාඩම් කරන්න දෙයක් නැහැ. සරලව අර විදිහට හිතන්න. තැම්පත් කරපු එකක් අයින් කරන්න ඒක බැර කරන්න. නැත්නම් පාඩම් කරන්නේ පයිසලෙන් යන අඟුරු චෙක් කියලා. අඟුරු චෙක් කියලා. හරි. ඊළඟ එක මුදල් පොතේ වාර්තා නොවු බැංකු ගාස්තු. මම කියවනේ බැංකු ගාස්තු කියන්නේ ඒ බැංකුව කරන සේවාවට බැංකුව කරන අය කිරීමක්. බැංකු ගාස්තු කියන්නේ. එතකොට ඔය අය කිරීම කෙලින්ම බැංකුව කපා ගන්නවා. අපිට කියන්නේත් නැහැ. ඒ අපේ සල්ලි වලින් කපා ගන්නවා. අපි කොහොමද මේක දැනුවත් කරන්නේ? අවසානයේ තමයි. එතකන් අපි ඕක දැනන් ඉදියෙත් නැහැ. ඔන්න ඊට පස්සේ දැනගත් අපෙන් ගානක් අය කරගෙනයි කියලා. එහෙනම් අපි ඕක දාගන්නත් ඕන. අපේ මුදල් පොතේ වාර්තා වෙලා නැහැනේ. ඕක දාන්න ඕන. අය කිරීමක් කියන්නේ මුදල් යෑමක්නේ. එහෙනම් බැංකු ගාස්තු හර වෙනවා. මුදල් ගෙවීමක් නිසා බැංකු ගාස්තු කියලා බැංකු ගිණුම බැර කරන 15000. බැංකු ගාස්තු. ඔය ටික තමයි ඉතින් ගනුදෙනු ටික නෙන්නේ බැංකු සතුන් වල වෙන මොකුත් නැහැ. එකම ගනුදෙනු ටික තියෙන්නේ. එකම ගනුදෙනු ටික තියෙන්නේ. බැංකු ගාස්තු කියලා 15000. හරි. මෙතෙන්ද එනකම් හරිද කියලා කියන්න. මට පොඩ්ඩක් උත්තරයක් දෙන්න මේ ඉක්මනට කරන්න මේක හරිද මෙතෙන්ද එනකම් හරිද? හරි. එහෙනම් ඉස්සෙල්ලාම සංශෝධිත මුදල් පොත තුලනය කරගන්න. සංශෝධිත මුදල් පාලන ගිණුම තුලනය කරා. සංශෝධිත මුදල් පාලන ගිණුම තුලනය කරගන්න. කීයද ආපු ගානක් මට කියන්න. 3.31 ශේෂය 15ට ගෙන ගියපු ගාන. ආපු ගානක් මට කියන්න. 3.31 ශේෂය 15ට ගෙන ආපු ගාන. 55 අවද බලන්න මුදල් පොතේ 55 අවද බලන්න. මේකට කියන නම මොකද්ද? මේ 55ට කියන නම මොකද්ද? 55ට කියන නම මොකද්ද? මුදල් පොතේ නිවැරදි ශේෂය. මුදල් පොතේ නිවැරදි ශේෂය. තව නමක් කියන්න පුළුවන් නම් මේකට කියන නම. තව මෙහෙමත් අහන්න පුළුවන්. මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ශේෂය. ඔන්න නම් දෙකෙන්ම ඉල්ලන්න පුළුවන්. මතක තියාගන්න මේකට කියන නම් දෙකක් තමයි ඕවත් අහලා විභාගේ තියෙනවා. ඒ විභාගේ අහන්න පුළුවන් සංශෝධිත මුදල් පොත නේ බහුවන වල අහන්න පුළුවන් මෙහෙම. මුදල් පොතේ නිවැරදි ශේෂය කියලා එක්ක අහන්න පුළුවන්. නැත්නම් අහන්න පුළුවන් මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ශේෂය. ඔය අහලා තියෙනවා. මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ශේෂය කියන්නේ මුදල් පොතේ නිවැරදි ශේෂයම තමයි. ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශයේ දාන්නේ නිවැරදි ශේෂයනේ. අන්න ඒ නමින් දෙන්නත් පුළුවන් වරද්දන්න. මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ශේෂයයි මේ මුදල් පොතේ නිවැරදි ශේෂය කියන්නේ දෙකම එකක් 55යි 55 අපු උත්තරේ. ඊළඟ බැංකු සැලසුම් ප්‍රකාශයේ මුදල් පොතේ නිවැරදි ශේෂය තමයි උඩටම දාගන්නේ. අන්න බලන්න මේකේ උඩට දාගන්නේ මුදල් පොතේ නිවැරදි ශේෂය. අර උඩ උත්තරේ කීයද 55. 55 තමයි මෙතන දාගන්නේ 55. මුදල් පොතේ නිවැරදි ශේෂය තමයි දාගන්නේ 55. දැන් බලන්න බැංකු ප්‍රකාශයේ ශේෂය කීයක් වෙනවද කියලා. 220ක් එකතු කරන්න 350 කඩු කරන්න. කීයද බලන්න බැංකු ප්‍රකාශයේ ශේෂය වෙන්නේ. එතකොට මේකේ උඩට ගන්න මුදල් පොතේ නිවැරදි ශේෂය කියන්නේ 55. මේකට කියලා තව නමක් තමයි මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ශේෂය. අවසාන බැංකු ප්‍රකාශනයේ ශේෂය කීයද ආවේ.
බහුවන වලට આવුවොත් අහන මුදල් පොතේ නිවෘත ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂය හදන්නේ මේ දෙකෙන් තමයි. කියන අවදි කළ අවසානයේ බැංකු ප්‍රකාශනයේ ශේෂය ඍණ 75. ඒ කියන්නේ ඍණ ගාණක් ආවේ. අවද 75. මට කියන්නේ ඒක හරියද කියලා. හරි. ඍණ 75 කියන්නේ බැංකු ප්‍රකාශනයේ මොන පැත්තේ තියෙන්නේ? මේ වාසි ඍණ ආවයි කියන්නේ අවාසිදායක ශේෂයක්. අහන්නේ බැංකු ප්‍රකාශනයේ මොන පැත්තේද තියෙන්නේ? බැංකු කියන්නේ ප්‍රකාශ කියන්නේ බැංකු හදන එකේ. මේ 75 ඇත්තේ හර ශේෂයක්ද බර ශේෂයක්ද බැංකු ප්‍රකාශනයේ? අන්න ඒකත් මතක තියාගන්න හර. ඒ කියන්නේ අවාසිදායක ශේෂයක් තියෙන්නේ බැංකු ප්‍රකාශනයේ හර. වාසිදායක තියෙන්නේ බර පැත්තේ. එහෙනම් හර පැත්තේ තමයි තියෙන්නේ. මේක හදලා ඉවරද? මට හරි තේරුම් නැති දෙයක් තියෙනම් කියන්න. හරි සරලයි බැංකු සැලසුම් ප්‍රකාශ. මේ සංශෝධිත මුදල් පොතට එන්නේ අර ටික විතරයි බැංකු සැලසුම් ප්‍රකාශනේ මෙන්න මේ දෙක විතරයි එන්නේ. නිකුත් කරන නමුත් ඉදිරිපත් නොවන චෙක්පත්, තැන්පත් කරන නමුත් ඉදිරිපත් නොවන චෙක්. දෙවෙනි කොටස යවුවත් මේ ප්‍රශ්නයක් එන්නේ බහුවර්ණත් මේ දෙකම තමයි අහන්නේ. හරි. කාට හරි කරගන්න බැරුණු කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් කියන්නකෝ ඉක්මනට. ඒගාව මට කියන්න ඔන්න ඕකේ මේ ඊළඟට තියෙන බැංකු සැලසුම් ප්‍රකාශ ගන්න පොඩ්ඩක් නිර්මාණශීලී ප්‍රශ්නයක්. නිර්මාණශීලී ප්‍රශ්නයක් අහන්න පුළුවන් වරද්දන්න පුළුවන් හැම පැත්තම මේකේ තියෙනවා. ඒ කියන්නේ මේකේ ඇතුළේ එන ගණදෙනු ටික වෙනසක් නැහැ. අහන විදිය වෙනසක් තියෙනවා. ඒ ගානත් මට කරා නම් විනාඩි 5ක් 10ක් වගේ එන්නේ. තව විනාඩි 15ක් වගේ ගත්තට ප්‍රශ්නයක් නැද්ද? ඒකටත් මට උත්තරයක් දෙන්න. තව විනාඩි 15ක් වගේ ගත්තට මේ ප්‍රශ්නේ ඉවර කරලම කරා නම් ඉවරයි. ප්‍රශ්නයක් නැද්ද? මේක හරියනේ? මේක හරියනේ? තව විනාඩි 15ක් වගේ ගත්තට ප්‍රශ්නයක් නැද්ද? කමක් නැහැ නේද? හරි. මේක හරිනේ. මේක කවුරු හරි කරගන්න බැරුණා නම් කියන්නේ ඉස්සෙල්ලා. බැරුණාද? කවුරුත් ඉන්නවද? හරි. ඒ ගාම එහෙනම් ගන්න හතරවෙනි ප්‍රශ්නේ. ඒක ටිකක් වෙනස් විදියට තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ. ඔක ඉස්සෙල්ලා බලන්න ගානේ අවශ්‍ය වන්නේ කියන එක හතරවෙනි ප්‍රශ්නේ. පළවෙනි එක අහන්නේ මාර්තු මාසය සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශය. එහෙනම් මුලින්ම ඉල්ලන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය. එහෙනම් මෙන්න මේ ගහපු එක තමයි පළවෙනියට ගහ ගන්න තියෙන්නේ. බැංකු සැසඳුම් ප්‍රකාශය. එහෙනම් බැංකු සැසඳුම් ප්‍රකාශය මුලින්ම ගහ ගන්න. උඩට එන්නේ මුදල් පොතේ නිවැරදි ශේෂය එකතු කිරීම අඩු කිරීම වලට රූල් දෙක තියෙනවා. අවසාන බැංකු ප්‍රකාශනයේ ශේෂය. මේක තමයි පළවෙනි එකේ අහන්නේ. හරි මේක ගහගන්න. මේක පොඩ්ඩක් වෙනස් විදිහේ ආකෘතිය ගන්න. පොඩ්ඩක් නිර්මාණශීලී ගන්න. නිර්මාණශීලී කියන්නේ ගණදෙනු වල නිර්මාණශීලීත්වය නේ අහන විදිය වෙනස්. මුදල් පොතේ නිවැරදි ශේෂය උඩට එන්නේ එකතු කිරීම වල රූල් දෙකක් විතර තියෙන අඩු කිරීම වල රූල් දෙකක් විතර තියෙන බැංකු ප්‍රකාශනයේ ශේෂය පල්ලෙහා තියෙන්නේ. පළවෙනි එක ගහගන්න මේක. පළවෙනියට ඉල්ලලා තියෙන්නේ මේක. පළවෙනි එක හරිනම් මට කියන්න. හරි දෙවෙනි එකේ පොඩි වෙනසක් තියෙනවා. දෙවෙනි එක ගහන්න යන්න එපා. දෙවෙනි එකේ වෙනසක් තියෙනවා. දෙවෙනි එක පොඩ්ඩක් බලා ගන්න දෙවෙනි එක මොකක්ද ඉල්ලන්නේ? දවල් කියවන්නකෝ දෙවෙනි එක ඉල්ලන්නේ මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු බැංකු ශේෂය. මම ඔය නම දාලා තියෙන හේතුවක් තියෙනවා. දැන් හුඟක් විභාග පේපර් වල මුදල් පොතේ නිවැරදි ශේෂය නෙමෙයි අහන්නේ. මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ශේෂය. ඒ කියන්නේ නම් දෙකම එකක් කියන්නේ. ඒ කියන්නේ මුදල් පොතේ නිවැරදි ශේෂය තමයි. හරි. ඒක සහ ගැළපීම් කිරීමට පෙර පැවති බැංකු ශේෂය. ඔන්න ඔහම දෙකක් කියලා තියෙනවා. ඔන්න ඔය දෙක රූල් දෙක ලියා ගන්න. පළවෙනි එක ලියාගෙන මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ශේෂය. මූල තත්ත්ව ඔය උත්තර දෙක ලියන්න ඉඳ තියාගන්න. දැක්විය යුතු කියන මුදල් පොතේ නිවැරදි ශේෂය කියන එක. මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු බැංකු ශේෂය. ඒක ලියලා ඒ රූල තියන්නේ ඒක උත්තරේ ලියන්න. මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු බැංකු ශේෂය. බැංකු ශේෂය. ඊළඟ එක තව එකක් ගන්නවා ගැළපීම් කිරීමට පෙර පැවති බැංකු ශේෂය. ඒ කියන්නේ පැවති බැංකු ශේෂය. ඊළඟ රූල් ලියන්න පැවති බැංකු ශේෂය කියන. පැවති බැංකු ශේෂය. ඒ මොකක්ද අහන්න නැත්තේ? පැවති බැංකු ශේෂය. ඔක මම කිව්ව වෙනස් විදියට තියෙන පැවති බැංකු ශේෂය. ඔන්නෝම දෙකක් ඉල්ලලා තියෙනවා. ඒ දෙක ඉස්සලා රූල් දෙක ලියා ගන්න. මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු බැංකු ශේෂය. දෙවෙනි එක අහන්නේ පැවති බැංකු ශේෂය.
වෙන මොකද නෙවෙයි ඔය දෙක තමයි අහන්නේ. ඒ දෙක රූල් දෙක ලියා ගන්න. මූලදත්ත ප්‍රකාශය දැක්විය යුතු බැංකු ශේෂය පැවති බැංකු ශේෂය. මොකද මේක ඉල්ලලා නැහැ සංශෝධිත මුදල්පත නෙවෙයි මේ දෙක ඉල්ලලා තියෙන්නේ. හරි. ඔන්න ඔය දෙක ලියලා පෙර වැඩ යටතේ ගහ ගන්න. ඔය දෙක හදන්න පුළුවන් එකම විදිය තමයි සංශෝධිත මුදල් පොත. සංශෝධිත මුදල් පාලන ගිණුම පෙර වැඩ යටතේ ගහ ගන්න. පෙර වැඩ යටතේ ගහගන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම. සංශෝධිත මුදල් පාලන ගිණුම පෙර වැඩ යටතේ ගහ ගන්න. මේ දෙකට ඉඳ තියා ගන්න ඕන මූලතත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු බැංකු ශේෂයයි පැවති බැංකු ශේෂයයි රූල් දෙක ලියලා පෙර වැඩ යටතේ තමයි සංශෝධිත මුදල් පාලන ගිණුම ගන්න ඕන. පොඩ වෙනස් විදියක සංශෝධිත මුදල් පාලන ගිණුම. ඒ දෙක ගහලා ඉවර නම් මට හරිද කියලා උත්තරයක් දෙන්න. මේක අපි ලිව්වේ මූලතත්ත්ව ප්‍රකාශය දැක්විය යුතු බැංකු ශේෂයයි පැවති බැංකු ශේෂයනේ ඉල්ලලා තිබුණේ ඒ දෙක ලියලා පෙර වැඩ යටතේ තමයි සංශෝධිත මුදල්පත ගැහුවේ. බලන්න ඔකේ දෙවෙනි අවශ්‍යතාවයෙන් අවශ්‍ය වෙන දෙවෙනි වන කියන්නේ මූලතත්ත්ව ප්‍රකාශය දැක්විය යුතු බැංකු ශේෂයයි පැවති බැංකු ශේෂය තමයි ඉල්ලලා තියෙන්නේ. කොහෙවත් සංශෝධිත මුදල්පතක් ඉල්ලලා නැහැ. හැබැයි මේක හදන්න නම් අපිට උවමනා වෙනවා. ඒ නිසා තමයි පෙර වැඩ යටතේ ගැහුවේ සංශෝධිත මුදල් පාලන ගිණුම. මට මේ දෙක මේ කරලා ඉවර නම් පොඩ්ඩක් කියන්න. ඉඩවෙන් කරලා ඉවර නම් කියන්න හරිද කියලා. හරිද? හරි. හරි. අපි ගාන යමු. ගාන මුලම 2021 3:31 දිනට බැංකු ප්‍රකාශනයේ හර ශේෂය 20000කි. එදිනට මුදල් පොතේ ශේෂය සමග එකක නොවි එයට බලපෑ හේතු පහද දැක්ක. හරි වෙනසක් වෙලා තියෙනවා. මෙන්න මේකේ මුලම දීලා තියෙන එක පොඩ්ඩක් බලමු. 2021 3:31 බැංකු ප්‍රකාශනයේ දීලා තියෙනවා. බැංකු ප්‍රකාශනය කියන්නේ බලන්න බැංකු සැලසුම් ප්‍රකාශන මෙන්න මේකේ දීලා තියෙනවා. බැංකු ප්‍රකාශනයේ ශේෂය 20000කි. හර ශේෂය කියලා තියෙන 20000කි. බැංකු ප්‍රකාශනයේ ශේෂය දීලා තියෙනවා. ඒක හරි හර ශේෂයක් කියලා දීලා තියෙනවා. හර කියලා. එතකොට මේකේ දා ගන්න පුළුවන් මේ බැංකු ප්‍රකාශනයේ ශේෂය. මේකේ පල්ලෙහාගේ උත්තරය තමයි දීලා තියෙන්නේ 20000 කියලා දා ගන්න පුළුවන්. හරි මේක දා ගන්න පුළුවන් 20000. හැබැයි මේ 20000 දාගත්තනේ. මට කියනවා මේ 20000 දැන් මේකේ ශේෂය දීලා තියෙනවා 20000 කියලා දීලා තියෙනවා. 20000 දා ගන්න පුළුවන්. බැංකු ප්‍රකාශනයේ ශේෂනේ ගානේ මුලම දීලා තියෙන 20000. මට කියන්න මේකේ තියෙන බැංකු ප්‍රකාශනයේ හර ශේෂයක්. එතකොට මේ 20000 කියන්නේ බැංකු ප්‍රකාශනයේ වාසිදායක එකක්ද අවාසිදායක එකක්ද? එකත් අල්ලගන්න එපා. වාසිද අවාසිද? බැංකු ප්‍රකාශනයේට හර කියන්නේ ඒ කියන්නේ බැංකුවේ පැත්තනේ බැංකුවනේ බැංකු ප්‍රකාශනයේ හදන්නේ. හර පැත්ත කියන්නේ හරි මම කියන්නේ බැංකු ප්‍රකාශනයේ වාසිදායක පැත්ත බැර. වාසිදායක කියන්නේ බැංකුව පැත්තෙන් බැර පැත්ත තමයි හොඳ. ඒ කියන්නේ යාට වගකීමක් නේ බැර. මේක අවාසියක්. එහෙනම් මේ 20000 විතරක් දාලා මදි. මොකද තමයි මේක වරහන් වෙන්නත් ඕන. අනිවාර්යෙන්ම මොනක වරද්දන්න එපා වරහන් වෙන්නත් ඕන. බැංකු ප්‍රකාශනයේ ශේෂය දීලා තියෙන්නේ අවාසිදායක ශේෂයක් 20000 වරහන් වෙන්නත් ඕන. 20000 වරහන් කරා. හරි එච්චරයි එතනින් දීලා තියෙන්නේ. ඔන්න ඔකකින් ගත්තා වෙන මොකුත් දීලා නැහැ නේ. මුදල් පොතේ පැවති ශේෂය ඒව මොකුත් දීලා නැහැ. මේ ගාන හදන්න වෙනස් විදියකට යන්නේ. දැන් අර ඉස්සෙල්ලා කරේ උඩින් නම් පල්ලෙහාටනේ. දැන් මේ කියන්නේ පල්ලෙහා ඉඳන් උඩට. බලන්න ඒක හොඳ ගානක් මේක. පල්ලෙහා ඉඳන් උඩට යෑමක් තියෙනවා. ගණදෙන වෙනසක් නැහැ. ගණදෙන ඒ විදියම තමයි. හරි. එහෙනම් පළවෙනි එක බලන්න තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක්ව 260000යි. ඕකනේ හැමදාම තියෙන එක. මම කිව්වා තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝ කියන්නේ මුදල් පොතේ වරදක් නෙමෙයි. කාලයක් යන නිසා ඒ කියන්නේ මොකටද? බැංකු සැලසුම් ප්‍රකාශයට. ඊළඟට බැංකු සැලසුම් ප්‍රකාශයක මොකද්ද වෙන්නේ? කෙටියෙන් මතක තියාගන්න තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝ කෙලින්ම අඩු කරන්න. එහෙනම් අඩු කරන්න එක තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝචෙක් කියලා. තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝ තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝ කියලා 260000 අඩු කරන්න. කෙලින්ම අඩු කරන්න. තැම්පත් කළ නමුත් උපලබ්ධ නෝ කියපුවා 200000 මේක පොඩ්ඩක් අර ඇද වෙලා වගේ පේන ඇති මේ කැමරා ප්‍රශ්නයක් නිසා තමයි ඇද වෙලා වගේ තියෙන්නේ.
නැත්නම් මෙතන කෙලින් තියෙන්නේ පොඩ්ඩක් කැමරා හැරිලා තියෙනවා වැඩි. ඒකයි මේ අනිත් පැත්ත පොඩ්ඩක් ඇදේට ලියනවා කියන්නේ පේන්නේ නැහැ. මේ ඇත්තටම ඇදේට ලියන්නේ නැහැ. කෙලින් ලියන්නේ. ඔක පොඩ්ඩක් කැමරා ඇන්ගල් එක වෙනස් වෙච්ච නිසා තමයි පේන්නේ. තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝ චෙක් එකක් කියලා 260000ක් අඩු කරන්නේ. හරිද ඒක? ඒ කියන්නේ බැංකු සැලසුම් ප්‍රකාශයට ඉස්සෙල්ලත් අපි කතා කරා ඔක. ඊළඟට තියෙනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝ චෙක්. ඒත් එන්නේ බැංකු සැලසුම් ප්‍රකාශයට නිකුත් කළා කියන්නේ බැංකුවේ බැරට අපේ පොත්වල බැරට දාලා තියෙන බැංකුවේ තාම ලැබිලා නැහැ චෙක්පත්. ඒ කියන්නේ ඒක වරදක් නෙමෙයි කාලයක් යනවා. ඔන්න ඕකත් එන්නේ බැංකු සැලසුම් ප්‍රකාශයට. තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝ චෙක්පත් අඩු කරන්න, නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝ චෙක්පත් එකතු කරන්න. නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝ චෙක්පත් කියලා එකතු කරා. මේවයි මේ බැංකු සැලසුම් වල කිසිම ආකෘති වෙනස් කරන්න ගියේ නෑ. මොකද මේක උඩට නම් මේක පල්ලෙහාට අරන් එහෙම කිසිම දෙයක් නෑ. සාමාන්‍ය තියෙන ආකෘතියම ගත්තා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝ චෙක්පත් කියලා 180ක් එකතු කරා. ඒ දෙක තේරෙනවනේ. මේ දෙක විතරමයි බැංකු සැලසුම් ප්‍රකාශයට යන්නේ. තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝ චෙක්පත් අඩු වෙනවා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝ චෙක්පත් එකතු වෙනවා. හරිද බලන්න මේ දෙක. හරි. ඊළඟට තියෙනවා ආයෝජන ආදායම් සිදුවීම ලැබීම ලක්ෂයක් ඒ මුදල් පොතේ තවම වාර්තා වෙන්නේ නැහැ. මේවා කියම තියෙන මුදල් පොතේ වාර්තා වෙලා නැහැ කියලා. ඇත්තටම මේක සිදුවීම ලැබීමක්. මේක මේ තාම අපි ව්‍යාපාරේ පොත්වල දාලා නැහැ. බැංකුව තමයි දැනන් ඉන්නේ. ඒක අවසානයේ තමයි දාන්නේ. එහෙනම් අපිට තාම දැනුම් දීලා නැහැ. එහෙනම් මුදල් පොතේ ලැබීමක් නේ. එහෙනම් හර වෙන්න ඕන. පළවෙනි රූල් ඉද තියලා කොයි එකටත් කරන්න. පළවෙනි රූල් දෙකම ඉද තියන්න. අර වැරදිච්ච මුදල් පොතේ ශේෂය තාම අපිට ලැබුණ නැහැ නේ දීලා. පළවෙනි රූල් දෙක ඉද තියන් ඔය ලැබීමක් විතර දාන ලක්ෂයක්. දෙවෙනි රූල විතර දාන ලක්ෂයක් ලැබීමක් තියෙනවා. මොකද්ද ලැබිලා තියෙන්නේ? ආයෝජන ආදායම. සංශෝධිත මුදල් පොතට දෙන තමයි සිජු ලැබීම. නැත්නම් සිජු පේසන. ආයෝජන ආදායම කියලා දාගන්න ලක්ෂයක්. ආයෝජන ආදායම කියලා. ඊළඟට හතර තියෙනවා තැන්පත් කළ නමුත් අගුරු චෙක්පත් 40000ක ඒ ව්‍යාපාරයේ පොත්වල වාර්තා වී නොමැත. මම කියනවා තැන්පත් කළ චෙක්පත් අඟුරු වීම. තැන්පත් කළ චෙක්පතක් අඟුරු වීම කියන්නේ ඒක අඟුරු වීම දැනගන්නේ බැංකුව. බැංකුව අපිට දැනුම් දෙනකම් මේ බැංකු ප්‍රකාශ ලැබෙනකම් අපේ පොත්වල වාර්තා වෙලා නැහැ. එහෙනම් මේකත් පොත්වල වාර්තා වෙලා නැහැ. ඒක කියලාම තියෙනවා පොත්වල වාර්තා වෙන්නේ නොමැත කියලා. එහෙනම් මේකට දාන්න තියෙන්නේ. සලෝ බතක තියාන තැන්පත් කිරීමක් විදිහට තැන්පත් කරා කියන්නේ මුදල් තැන්පත් කරා කියන්නේ හර පැත්තේ තියෙන්නේ. හර පැත්තේ තියෙන්නේ අඟුරුණා කියන්නේ ගෙවෙන ප්‍රතික්ෂේප කරා. එතකොට හර පැත්තේ තියෙන එක ඇත්තටම එතකොට ගෙවලා නැහැ නේ. ඒක චෙක්පත මොකක් හරි හේතුවක් මත ගෙවලා නැහැ. ඒක අයින් කරා නම් හරි. හර පැත්ත එකක් අයින් කරන්න. තැන්පත් කිරීමක් අයින් කරන්න මොකද කරන්න ඕන? ඒක ආපහු බැර කරා නම් හරි. අයින් කරන්න බැර කරනවා. 40000ක් අඟුරු චෙක් කියලා. ඒක බැර කියන්නේ. අඟුරු චෙක්. තැන්පතු අයින් කරා. හර පැත්තේ තියෙන එකක් අයින් කරන්න බැර කරා. 40000ක් අඟුරු චෙක් කියලා දාගන්න. ඔය තැන්පත් කළ චෙක් පතක් අඟුරු වීම. ඔන්න ඊළඟට බලන්න පස්වෙනි එක ණයහිමියාට නිකුත් කළ ලක්ෂයක චෙක් පතක් අඟුරු වීම. මේ ව්‍යාපාරයේ පොත්වල වාර්තා වී නොමැත. ඔකත් එහෙමනේ. අපි කාට හරි චෙක් පතකින් ගෙවලා තියෙනවා. ඒක තාම ව්‍යාපාරයේ පොත්වල ඇත්තටම වාර්තා වෙලා, ඒ කියන්නේ අඟුරු ඒක ගෙවලා අවසානයේ අඟුරු වෙලා තියෙනවා. ඒක දැනගන්න බැංකුව අපේ පොත්වල වාර්තා වෙලා නැහැ තාම. එහෙනම් අපි දා ගන්න ඕන. හරි. මේ තියෙන්නේ තැන්පත් කළ චෙක් පතක් අඟුරු වීම නෙමෙයි. නිකුත් කරපු එකක් අඟුරු වීම. දන්නවනේ දැන් අපි චෙක් පතකින් ගෙවුවොත් අපි කොහොමද සාමාන්‍යයෙන් පොතේ දාලා ඇත්තේ? ගෙවීමක් આવොත් කොහොමද දාන්නේ? දැන් මෙහෙම උදාහරණයක් විදිහට මම යාළුවෙට සල්ලි ගෙවන්න තියෙනවා. මම යාළුවට රුපියල් 20000ක් ගෙවන්න දෙනවා. මම චෙක් එකක් දෙනවා. හරි. එතකොට යාළුවා මගෙන් සල්ලි ඉල්ලනවද? නැහැ. එහෙනම් ඒක හරි. එතකොට මම ගෙවීමක් විදිහට මගේ මුදල් පොතේ දැම්මා. ඔන්න එතකොට ගිහින් ගියාට පස්සේ ඒ චෙක් පොත ගෙවන එක බැංකුව ප්‍රතික්ෂේප කරා. රිජෙක්ට් කරා. අපි දන්නෙත් නැහැ. ඊට පස්සේ අපිට බැංකුව අවසානයේ දැනුම් දුන්නාට පස්සේ තමයි ඒක දැනුම් දෙන්නේ. යාළුවා ආපහු අපෙන් සල්ලි ඉල්ලන්න පුළුවන්. ඒකට ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ. අඟුරු වෙලා. නිකුත් කිරීමක් අපි චෙක් පතකින් ගෙවීමක් කරොත් අපේ මුදල් පොතේ දාලා තියෙන්නේ මුදල් පොත බැරණි කරා. මුදල් පොත බැර කළා තමයි ඇත්තේ. මුදල් පොත බැර කළා ඇත්තේ. දැන් මේ අඟුරුණා කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරා කියන්නේ. එහෙනම් දැන් ගෙවීමක් නැහැනේ. ඒ බැර කරපු එක අයින් කරන්න ඕන. අයින් කරන්න මොකද කරන්නේ? මොකද කියන්න ඕන මොන එකද? පොඩ පැහැදිලි කරනකො මොන එකද කියන්න ඕනේ කියලා.
නිකුත් කිරීම එතකොට නිකුත් කරපු එක බැරපැත්තේ තියෙන එක අයින් කරන්න ඕන. අයින් කරන්න එක හර කරා නම් හරි. එහෙනම් හර කරන්න ලක්ෂයක්. අඟුරු චෙක් කියමු. අඟුරු චෙක් කියමු. 4 හරි. මම ඒක 4 කියන්නම් අප්පා. 4 වෙනි එක බලන්න 4 වෙනි එක තිබුණා තැම්පත් කළ චෙක්පත් අඟුරු වීම 40000ක්. මේ ව්‍යාපාරයේ පොත්වල වාර්තා වෙලා නැහැ. මම කියන්නේ තැම්පත් කිරීමක් කියන්නේ අපි බැංකුවේ ගිහින් තැම්පත් කර අපි සල්ලි තැම්පත් කරොත් තැම්පත් කළා තියෙනවා. ඒක බැංකුව අඟුරු කළා කියන්නේ ගෙවීම ප්‍රතික්ෂේප කරලා. පහනේ පහ. ණය හිමියට නිකුත් කළ ලක්ෂයක චෙක්පතක් අඟුරු වීම. මේ ව්‍යාපාරයේ පොත්වල වාර්තා වී නොමැත. මේ තියෙන්නේ දැන් තැම්පත් කරපු ගන්නේ නිකුත් කළ චෙක්පතක් අඟුරු වීම. ඒකත් ඇත්තටම අඟුරු වුණා කියලා බැංකුව තමයි දැනගන්නේ. එයාලා දැනුම් දෙනකන් අපිට මේ අපි මේ බැංකුව දැනුම් දෙනකන් අපි ඒක දන්නේ නැහැ. ඊට පස්සේ අපිට බැංකුව දැනුම් දෙනවා මෙන්න මේක අඟුරු වුණා කියලා. ඔන්න එතකොට අපි මේකේ වරද හදන්න ඕන. නිකුත් කිරීමක් කියන්නේ චෙක් එකකින් ගෙවුප් එක ගන්න. ඇත්තටම ණය හිමියන්ට ගෙවලා. ඒක අපි දාලා ඇතිනේ කලින් දාලා ඇති. ණය හිමියන්ට ගෙවීමක් අපි කොහොමද දාන්නේ? ණය හිමියෝ හර කළා ඔය බැංකු ගිණුම බැර කළා තියෙන්නේ. බැංකුවට බැර කළා තියෙන්නේ. බැංකුවට බැර කළා තියෙන්නේ. ගෙව්වා කියලා දාලා තියෙන්නේ බැංකුවට බැර කළා. දැන් ওই චෙක් පත ඇත්තටම බැංකුව කරලා තියෙන්නේ මොකද්ද? ගෙවීම ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ රිජෙක්ට් කළා. එතකොට අපි ඒක දැනගන්නේ මාසයේ අවසානයේ. අපි දැනගන්නකම් ඕක අපේ බැර පැත්තේ ඇත්තේ. උන් අපි දැනගත්තට පස්සේ ඕක බැර තියන්න බෑනේ. දැන් මේ ප්‍රතික්ෂේප කරපේයන්නේ. එහෙනම් බැර පැත්තේ තිබෙන එකක් අයින් කරන්න. නිකුත් කිරීමක් අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? බැර එකක් අයින් කරන්න. හාබව හර කරනවා. අඟුරු චෙක් කියලා. එතකොට ඒක අයින් වෙනවා. අන්න ඒකයි කරේ. අඟුරු චෙක් කියලා හර කරා. තැම්පතු කිරීමක් තියෙන්නේ හර පැත්තේනේ. තැම්පතු හර පැත්තේ ඒක අයින් කරන්න ඒක බැර කරා. නිකුත් කිරීමක් තියෙන්නේ බැර පැත්තේනේ. ඒක අයින් කරන්න හර කරා. ප්‍රශ්නයක් නෑ ඕන දෙයක් ආපහු දෙපාරක් තුන් පාරක් කියන්න කිව්වොත් ඕන තරම් කියන්න පුළුවන්. මොකද එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද තේරුම් ගන්න නෙන්නේ. ඒක මම කියන්නේ නැත්තම් වැඩක් නෑනේ. ඒක තමයි මං අහන්නේ මොන හරි තියෙනම් ඕන තරම් අහන්න. දැන් ඒක දැන් තේරුම් නැත්තම් ආපහු කියන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නෑ. අහන්නකෝ මේක තේරුණාද? හරි. තැම්පතුවක් අයින් කරන්න තැම්පත් කිරීමක් කියන්නේ හර පැත්තේ තියෙන්නේ. ඒක දැන් ප්‍රතික්ෂේප කරා කියන්නේ ගෙවීම ප්‍රතික්ෂේප කරානේ අයින් කරන්න එපා. අයින් කරන්න බැර කරා. නිකුත් කිරීමක් බැර පැත්තේනේ තියෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරා කියන්නේ ගෙවීම ප්‍රතික්ෂේප කරා කියන්නේ ඒක අයින් කරන්න එපා. ඒක කරන්න හර කරා. ඔන්න ඔය දෙක තමයි අඟුරු චෙක් පත්වල හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. ඒක ඉස්සරහින් ලියුවා අඟුරු චෙක් කරලා. මේ තැම්පත් කිරීමක් අයින් කරා. මේ නිකුත් කිරීමක් අයින් කරා. ඒක හරිනේ හරි. ඊළාට තියෙන්නේ ස්ථාවර නියෝග ගෙවූ රක්ෂණය. ස්ථාවර නියෝග කියන්නේ බැංකුව කෙලින්ම ගෙවලා තියෙනවා. අපි දැනගන්නේ මාසයේ අවසානයේ. එහෙනම් අපි ඒක දැනගත්තට පස්සේ අපේ පොතේ වරද හදන්න ඕන. එහෙනම් ගෙවීමක් නිසා බැර කරන්න 30000ක්. සංශෝධන මුදල් පොත බැර කරන 30000ක්. මොනවද මේ ගෙවලා තියෙන්නේ? රක්ෂණය. ඊළඟට තියෙන අවසාන එක බැංකුව අය කළ ගාස්තු 15000ක්. ඒ කියන්නේ බැංකුව අය කළ බැංකු ගාස්තු. ඒකත් දැනගන්නේ අපි අවසානයේ තමයි. මොකද බැංකු ප්‍රකාශය ලැබුණාට පස්සේ තමයි අපි දැනගන්නේ මෙන්න මෙහෙම බැංකුව ගාණක් අය කළයි කියලා. අය කිරීමක්නේ. එහෙනම් අපේ මුදල් අඩු වෙන්න ඕනේ. එහෙනම් මුදල් පොත බැර කරනවා 15000ක් බැංකු ගාස්තු කියලා. ওই ටික විතරමයි තියෙන්නේ බැංකු සැලසුම් වල එන වෙන මුකුත් නැහැ. වෙන මුකුත්ම නැහැ. ওই ගණතුණු ටිකමයි තියෙන්නේ බැංකු ගාස්තු. මම කියන්නේ තියෙන ගණතුණු ටික මෙච්චරයි. තැම්පත් කළා උපලබ්ධ නෝ චෙක්පත්, නිකුත් කළ නමුත් ඉදිරිපත් නෝ චෙක්පත්. මේ දෙක බැංකු සැලසුම් ප්‍රකාශයට යනවා. ඊළාට මුදල් පොතේ වෙන්න පුළුවන් වැරදි ටිකක් තියෙන මොනවද? ස්ථාවර නියෝග ගෙවීම, සිජු පේසන, බැංකු අය කිරීම, ඔය අඟුරු චෙක්පත් දෙකක් තියෙන පුළුවන්. තැම්පත් කිරීම අඟුරු චෙක් සහ නිකුත් කළ අඟුරු චෙක්. මේ ඕන එකක් આવොත් දාන විදිය අර විදියම තමයි. බැංකු ගාස්තු. ඔය ටික එන්නේ සංශෝධන මුදල් පොතට මේක මේ දෙක වෙනවා. තව සමහරට ඔය මුදල් පොතේ වරදක් වුණොත් හදනකොට වරදක් වුණොත් ඒකත් වෙනසට හේතු වෙනවා. ඒ වරදක් මුදල් පොතේම හදන්න පුළුවන්. එහෙම දේවල් තිබුණොත්. හරි. ඔච්චරයි. හරි. දැන් ගාන අපි හදලා ඉවරයිනේ. මොන ගාන කියන්නේ ගණුදුණු ටික ඔක්කොම දාලා ඉවරයිනේ. හරි. දැන් බලන්න පළවෙනි එක. පළවෙනි එකේ දැන් මොකද මේ අවසාන උත්තරේ තියෙනවා. උඩ මේක නෑනේ. මුදල් පොතේ නිවැරදි ශේෂය නෑනේ. හරි. දැන් මේ පල්ලෙහා ඉඳන් උඩට යන්න තියෙන්නේ. පුළුවන් නම් මට උඩ උත්තරේන ගාන කියන්න. මම අහන්නේ මෙන්න මෙතන උත්තරේ. මෙතන උත්තරේ කීයද එන්නේ? හරියට බලන්න පල්ලෙහා ඉඳන් උඩට යන්න තියෙන්නේ. පල්ලෙහා ඉඳන් උඩට යන්න තියෙන්නේ. පල්ලෙහා ඉඳන් උඩට යන්න තියෙන්නේ. ඔය පල්ලෙහා ඉඳන් උඩට යනකොට මතක තියාගන්න මොකක් හරි එකක් අඩු කරපු එක නම් ආපහු එකතු කරන්න. එකතු කරපු එක නම් අඩු කරන්න. ඒක අනිත් පැත්ත කරන්න. උඩට යනකොට. දැන් පල්ලෙහාට යනකොට මේක එකතු කළා මේක අඩු කළානේ. උඩට යනකොට ඒ අඩු කරපු එක එකතු කරන්න. එකතු කරපු එක අඩු කරන්න. මට කියන්න කීය දෙන ගාන කියලා. හැමෝම කියන බලන්න උඹ වරදිනු. මෙතන ඍණ ගානක් තියෙනවා. ඉතින් ඍණ 20ක් තියෙන්නේ. කීයද උඩට ගියාම උඩට එන ගාන.
හරි. තව කවුරු හරි කියන්නකෝ එන ගාන. ඕක උත්තරේ හරිද කියලා බලන්න පුළුවන්. එන ගාන ආපහු උඩට දාලා බලන්න මේ පල්ලෙහා උත්තරෙත් එනවද කියලා. කීයද එන ගාන? දැන් මේකේ පල්ලෙහා උත්තරේ දීලා තියෙනවනේ අපිට ඕන උඩ එකනේ. මුදල් පොතේ නිවර්දි ශේෂයෙන්. මං අහන්නේ දැන් මේ පල්ලෙහා ඉඳන් උඩට ගිහින් බලන්න ඒ එන ගාන කීයද කියලා. කියන්නකෝ බලන්න තව කවුරු හරි උත්තරේ. කීයද? එක නානේ කියලා තියෙන්නේ. මේකට අමාරුද? බලන්න පල්ලෙහා ඉඳන් උඩට යන්න. ඍණ 20නේ. මේ දැන් මේ උඩට යනකොට මේ අඩු කරපු එක ආපහු එකතු කරන්නේ. ඍණ 20ට 260ක් එකතු කරනවා. එතකොට එන්නේ කීයද? 240යි. වැරදි. 115ක් එන්න බෑ. මේ උඩට යන්න බලන්න. 115 බලන්න හරිද කියලා 115 දාලා මේ උත්තරේ එනවද කියලා. 20 උඩට ගියාට පස්සේ ධන 260 මේ උඩට යනකොට අඩු කරපු එක ආපහු එකතු කරන්න. එහෙනම් 260ට 20 ඍණ 20ට 260ක් එකතු කරන්න ඕනේ. එතකොට ඉතුරු වෙන්නේ 240යිනේ. 240 මේ එකතු කරපු එක ආපහු අඩු කරන්න. 240යි 180ක් අඩු කරන්න. එහෙනම් උඩ උත්තරේ කියෙන්නේ 60යි. උත්තරේ හරියද කියලා බලන්න. 60යි 180යි 240යි 240න් ඍණ 260ක් ගියාම ඍණ 20ක් එනවා. උත්තරේ හරි. අන්න එහෙමත් බලන්න. 100 දාලා බලන්න හරියද කියලා. 100යි 180යි 280යි 280න් 260ක් ගියාම 20 නෙවෙයි නේන ගානන්නේ. අන්න ඒ විදිහට ආපහු බලන්න හරිද කියලා. උඩ ඉඳන් පල්ලෙහා ඉඳන් උඩට යනකොට එක අඩු කරපු එක එකතු කරන්න එකතු කරපු එක අඩු කරන්න. එහෙමයි වෙන්න ඕන. හරි බලන්න 60ද කියලා ආවේ උත්තරේ. ඕකට කියන්නේ මුදල් පොතේ නිවර්දි ශේෂය. හරි මුදල් පොතේ නිවර්දි ශේෂය. ඒක හරිනම් හරි. දැන් මම කියවනේ මේ ගානේ වෙනසක් තියෙන පල්ලෙහා ඉඳන් උඩට යන්න කියලා. හරි. සංශෝධිත මුදල් පොතේ මං අහන්නේ ඕක දාන්නේ කොතනද? ආරම්භක ශේෂයේ විදියටද නැත්නම් කොතනද දාන්නේ? ඔය ඉස්සෙල්ලා හදපු ගාන බලන්න. ඉස්සෙල්ලා ගාන මුලින් ඉඳන් ගියේ. ඉස්සෙල්ලා ගාන හැදුවා සංශෝධිත මුදල් පොතේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම දීලා තිබුණා ගානේ ඒ මුදල් පොතේ පැවති ශේෂය. ඒක දීලා අවසාන උත්තරයක් ගත්තා. උත්තරයක් ගත්තනේ. ඒකට කිව්වේ මොකද්ද? මුදල් පොතේ නිවර්දි ශේෂය. ඒ උත්තරේම තමයි බැංකු සැසඳුම් ප්‍රකාශයේ මුලට දැම්මේ. හරි. මං අහන්නේ මේ 60 දාන්නේ සංශෝධිත මුදල් පොතේ කොහෙද? අනේ ධන ගානක් ඇවිල්ලා තියෙන 60 කොහාටද දාන්නේ? ඒ කියන්නේ මුදල් පොතේ අවසාන ශේෂය විදිහට. කියන්නේ තුලනය කරලා ගන්න අවසාන උත්තරේ විදිහට තමයි මේක දාන්නේ. ඇත්ත බලන්න ඉස්සෙල්ලා ගානේ බලන්නේ 60 මේ දාපු ගාන නෙවෙයිද උත්තරේ නේද දැම්මේ කියලා. උත්තරේ දාන්නේ. උත්තරේ කියන්නේ ශේෂය 15ට එන ගාන. ශේෂය 15ට එන ගාන විදිහට තමයි 60 දාන්නේ. ශේෂය 15ට එන ගාන. දැන් වාසිදායක එකක් නිසා වත්කමක ශේෂය 15ට යන්නේ සාමාන්‍ය බැර පැත්තේ. බැර පැත්තේ දාගන්න 3.31 ශේෂය 15ට යනවා කියලා. ශේෂය 15ට යන ගාන කියලා. එකතු කරන්න බෑ තාම ශේෂය 15ට යන කියන ගාන තමයි ඔය තියෙන්නේ. බලන්න ඉස්සෙල්ලා ගානෙත් මේකේ උඩ දාන උඩ උත්තරේ ගත්තේ අවසානයේ මේ මුදල් පොතේ අවසානයේ උත්තරේ ශේෂය 15ට යන ගාන තමයි 60 දාන්නේ. මේක ඇයි එකතු කරන්න බැරි? මේ මුදල් පොතේ පැවති ශේෂය දීලා නැහැ. පැවති ශේෂය දීලා නැහැ. හරි මේ 60 දාගත්තද කියන්නේ 3.31 ශේෂය 15ට කෙනෙක්ගේ 60 කියලා. මේකේ ධන ගානක් තිබුණ නිසා තමයි බැර පැත්තෙන් දැම්මේ. අවාසිදායක එකක් තිබුණා නම් අර පැත්තෙන් දාගන්න. 60 දැම්මද? 60 දාලා ඉවරද? හරි. දැන් එහෙනම් මේකේ වැඩි පැත්ත එකතු කරා. වැඩි පැත්ත පේන විදිහට බලන්න වැඩි පැත්ත මොකක් වෙන්නේ නැතිද? මට නම් පේන විදිහට හර පැත්ත වැඩිනේ. හර පැත්ත වැඩි. හර පැත්ත එකතු කරා 200ක් එනවා. ඒක බැර පැත්තෙත් ලියන්න 200යි. එහෙනම් වෙනස මේකේ උඩින්ම දාගන්න. එහෙනම් වෙනස උඩින්ම දාගන්න කීය දෙන්නේ කියලා වෙනස. කීයක් වෙනසක් ආවද? කීය දාපු වෙනස? කීය දාපු වෙනස? මේ ගාන මාරු කරලා හදන්න පුළුවන්ද කියලා මොකද්ද මාරු කරන්නේ? ඒ කියන්නේ මේ මුදල් පොතේ මේක දාලා මේක උඩට දාලාද?
එහෙම වුණත් කොහොම වුණත් ඒ වුණත් මේක එනවා කේසෙ. ඒත් මේක හදන්න එනවා මෙහෙමම තමයි. කී දෙන ගන්න. හරි මෙන්න මේක ඉස්සරහින් ලියන්න පැවති ශේෂය කියලා. පැවති ශේෂය. මම මේ කියවනේ මේ තියෙන ආකෘතියටම කරන පැවති ශේෂය කියලා. පැවති ශේෂය. ඒ කියන්නේ අර වරද හදන්න කලින් මුදල් පොතේ පැවති ශේෂය තමයි ඔතනින් ගන්න. පැවති ශේෂය කියලා දාගන්න. පැවති ශේෂය කියලා 55ක් ඇවිල්ලා තියෙනවා වෙනස බැර පැත්තේ. 55ක් ඇවිල්ලා තියෙනවා. ආවද බලන්න. ඒක ඉස්සරහින් ලියන්න පැවති ශේෂය කියලා. ඒ කියන්නේ අර සංශෝධනය කරන්න කලින් වැරදිච්ච මුදල් පොතේ ශේෂය තමයි ඔතනින් ගත්තේ. බලන්න ඉස්සෙල්ලා ගානේ මුලින්ම දාගත්තේ ඕකනේ. මුලින්ම දාගත්තේ ඕක ඊළඟට මේකේ උත්තරේ ගත්තා ඊළඟට මේ උත්තරේ මෙතෙන්දට දාගත්තා අවසාන බැංකු ශේෂයේ උත්තරේ ගත්තා. දැන් ගුණේ මොකද්ද? අවසාන උත්තරේ දීලා තිබුණා. ඒකෙන් උඩට ගියා මුදල් පොතේ ශේෂය ගත්තා. ඒකෙන් මේකට දාගත්තා. මේකෙන් අර මුලින්ම දීපු පැවති ශේෂය හොයාගත්තා. අන්න ඒක තමයි 55 වෙලා තියෙන්නේ බලන්න. දැන් අර දෙකට උත්තර ලියන්න. පළවෙනි එක අහලා තියෙන මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු බැංකු ශේෂය. මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු බැංකු ශේෂය කියන්නේ මුදල් පොතේ නිවැරදි ශේෂය. මුදල් පොතේ නිවැරදි ශේෂය අපි හොයාගත්තා. මූල තත්ත්ව ප්‍රකාශයේ බැංකු ශේෂය කිව්වත් මුදල් පොතේ නිවැරදි ශේෂය කිව්වත් දෙකම එකයි නම. මම මේ නම දීලා තියෙන්නේ හුඟ පාස් පේපර් වල මේ නම දීලා තියෙනවා. එහෙනම් කීයද පළවෙනි එකට උත්තරේ? 60000යි නේ. අපි ඒක හොයාගත්තනේ 60000යි. අන්න පැවති බැංකු ශේෂය. ඒ කියන්නේ වරද හදන්න කලින් මුදල් පොතේ තිබිච්ච ශේෂය. අපි මේ හොයාගත්තේ 55000යි. හැබැයි අවාසිදායක එකක් එන්නේ නේ 55000. 55000 කොන වරහන් ඇතුළේ යන්නේ බැර කියලා. නැත්නම් අවාසිදායක ශේෂයක් ආවා. ඔන්න ඔකේ උත්තර දෙක. දැක්කනේ මේ ගානේ ආවේ පල්ලෙහා ඉඳන් උඩට ගියේ. දැන් බහුවර්ණ වලට මේ විදිහට එන්න පුළුවන්. මොකක් වෙලාවට බහුවර්ණ වලට මේ විදිහට දෙන්න පුළුවන්. ඒකයි මම ඔක් කරේ. ඔය වගේ බහුවර්ණ තියෙනවා. මම මේ ආකෘතිය මොකක් කර කිව්වත් කටිකෙන් උඩ යට මාර්ක් කරලා කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් විදියක් කියන්නේ පුළුවන් මේක. බැංකු ප්‍රකාශයේ ශේෂය මුදල් පොතේ මේ පැත්ත දැම්මත් ඒතකොට මේවා එකතු වෙන ඒවා අඩු වෙන ඒවා වෙනස් වෙන්නත් ඕන. ඒවා වෙනස් වෙන්නත් ඕන. මේක කොහොමුණත් මේ විදිහට තමයි කරන්න වෙන්නේ. බැංකු ප්‍රකාශයේ බැංකු සැසඳුම් ප්‍රකාශයද? බැංකු සැසඳුම් ප්‍රකාශය එහෙම කරන්න ගියොත් මොකද්ද එහෙම කරන්නගේ අරමුණ මොකද්ද? මොකද්ද ඒක? මේක එකතු කිරීමක් මේ උඩට තියෙන්නේ. දැන් මෙහෙම කව අනිත් පැත්ත ගැහුවොත් ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ උඩ ලියලා මුදල් පොතේ ශේෂය පල්ලෙහා දැම්මොත් මේ එකතු කරන එක එකතු කරන්නේ එතකොට තැම්පත් කළම උපලබ්ධිනෝචෙක්. අඩු කරන්නේ නේ නිකුත් කර. ඒ කියන්නේ මේ දෙකත් මාරු කරන්න වෙනවා. ඒකට තව පටලව ගන්න ඕනේ. පටලව ගන්න ඕනේ මේ විදිහටම ලියාගත්තොත්. මේකේ තියෙන උඩට පොඩ්ඩක් එකතු කරන එක විතරයි. එතකොට මේ දෙක මාරු වෙන්නත් ඕනේ නේද? ඒ නිසා එහෙම නයක් ඕනේ. එක ආකෘතියක් හුරු කරගෙන ඒ ආකෘතියටම යන්න. එතකොට ප්‍රශ්නයක් එන්නේ. හරි. මේකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? එතන මේක දෙන්නේ මේකේ අවසානයේ මම මේ වගේ එකක් ගන්නේ නැහැ විභාගෙදී මම ඔය දුන්නේ මේ විදිහට ආවත් බලන්න. එතකොට මේක කියන නම් ටික තමයි මට වැදගත්. මේකට කියන්නේ මුදල් පොතේ පැවති ශේෂය. ඒ කියන්නේ අර හදන්න කලින් තිබිච්ච එක. ඊළඟට මේ තියෙන්නේ මුදල් පොතේ නිවැරදි ශේෂය. මුදල් පොතේ නිවැරදි ශේෂය. ඒකට කියන තව නම මොකද්ද? මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ශේෂය. හරි. ඔය හැදපු බැංකු සැලසුම් වලින් ගණන් දෙක හැදුවා. ඊළඟට අපි ඊළඟ සතියේ ඕකෙන් තියෙන බහුවර්ණ ටික. අනෝකේ තියෙන වැදගත්ම දේ ඕකෙන් දැන් එන්නේ බහුවර්ණනේ. බහුවර්ණ ටික තියෙනවා පේපරේ. ඕකේ බහුවර්ණ ටික කරන්න තියෙනවා. ඒ බහුවර්ණ ටික කරාට පස්සේ බැංකු සැලසුම්ත් ඉවරයි. ඊළඟට යනවා වැරදි නිවැරදි කිරීම පොදු ජනරය. වැරදි නිවැරදි කිරීමේ ගානකුත් කරන ප්‍රධාන ගානක් කරනවා. ඒක දෙවෙනි කොටසේ එන්නේ නැහැ. ඒකේ බහුවර්ණ ටික කරාට පස්සේ ඒකත් ඉවරයි. එතකොට මූලික සටහන් පොත් වලින් එන්න පුළුවන් හැම පැත්තක්ම උතන තියෙනවා. බැංකු සැලසුම් ඊළඟට එන එක වැරදි නිවැරදි කිරීම. මේ දෙක තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. ඔකේ බහුවර්ණ ටික අපි තුරු ටික ලබන සතියේ කතා කරමු. ඒතකොට මේ ගණන් දෙක මේකේ මොකක් හරි කරපු එකේ ප්‍රශ්නයක් තියෙනම් අහන්න. මට කියන්න ආපහු කතා මේ කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොන හරි තිබුණා නම් අහන්න. අනිවාර්යයෙන්ම අහන්න ඕන. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් දැන් ටයිම් එකේ. මේක තමන්ට දැන් ටිකක් තේරෙනවා නම් තමන්ට කැමති මොන විදිහකට කරන්නත් පුළුවන් ඒක. ප්‍රශ්නයක් නෑ. තමයි ඉස්සේ පළවෙනි ගාන තුන්වෙනි ගාන දුන්නේ මුලින් ඉඳන් පල්ලෙහාට. මේකේ දුන්නේ පල්ලෙහා ඉඳන් උඩට යන එක. මේ දෙපැත්තම පුළුවන් වෙන්නේ. මොකද පල්ලෙහා ඉඳන් උඩට යන ඒවා තමයි බහුවර්ණ වල එන්නේ. use the paper paper ටිකනේ. හරි මම ඒක බලන්න. ඔව් නේ වෙනම කරන්න ගියාම කරදරයක් නේද? මම ඒ ටික එවන්න.
නෑ මම ඔය අර එකපාර ලොකු වියදමක් දරන්න බැරි වේවි කියලා තමයි හිතාගෙන තමයි එකින් එක එව්වේ. එතකොට අර පොඩි සරල විදියට يعني පොඩි පොඩි වියදම්නේ සතියෙන් සතියට නැත්නම් එකපාර රුපියල් 400 500 වියදම් කරන්න බැරි වේවි කියලා තමයි එව්වේ. හරි මම ඒක කරන්න. වෙන මොන හරි තියෙනවද? හරි. මොනවා හරි තිබුණොත් WhatsApp එකේ හරි ඔයාලගේ group එකේ හරි දාන්න අනිවාර්යෙන්. මොනවා හරි ප්‍රශ්න තිබුණොත් දාන්න. එහෙනම් ওই ටික හොඳට බලා ගන්න. ඊටු ටික අපි ඊටු ටික ලබන සතිය කතා කරමු. එතකොට අද පොඩ්ඩක් වැඩිපුරත් පැය භාගයක් ගත්තා. මොකද පොඩ්ඩක් මම පරක්කුණා. අන්න ඊළඟ වැදගත්ම දේ මේ දැන් මට අඟහරුවාද කරන්න බැරුණ එකේ අතිරේක දවසක් දාගන්න ඕන එක. ඒක දැන් මම කිව්වට කොහොම කට්ටියටම පුළුවන් වෙන්නත් එපානේ. මම එහෙම වුණොත් අහන්නම් මට පොඩ්ඩක් පුළුවන් ටයිම් කියලා කියන්න. එහෙම වුණොත් ඒක අනිවාර්යෙන් කරන්න ඕන. මොකද නැත්තම් මේ අපි ප්ලෑන් කරන් ඉන්න එක කරන්න හම්බෙන්නේ නැහැ සතියක් හරි පහ වුණොත්. ඒක ඒ සතිය ගන්නම ඕන අනිවාර්යෙන්. මොකද ඒ මග අරුණ එක දවසක් අනිවාර්යයෙන්ම ගන්න ඕන. අරන් කරන්න ඕන. ඒක ලබන සතිය යන එක එහෙම වෙනසක් නැහැ. අලුතින් ගන්න ඕන දවසක් අරන් පොඩ්ඩක් ඒ පැය තුනක් ගන්න වෙනවා. හරි. මොන හරි ප්‍රශ්න තිබුණොත් කියන්න මම ඒක ගැන කතා කරන්නම්. හරි. එහෙනම් අපි ඊටු ටික ඊළඟ සතියේ කතා කරමු.